හරි. එහෙනම් අපි පටන් ගමු. හරි එහෙනම් ආයුබෝවන් හැමෝටම. මම හිතන්නේ මාව හොඳට ඇහෙනවා ඇති. ඇහෙනව නේද? තිබ්බ ටිකක් නැද්ද? හරි. එහෙනම් අපි පටන් ගමු පාඩම. අද අපිට කරන්න තියෙන්නේ මම අර කියපු විදිහටම පුළුවන් නම් ඔය දෙවෙනි ලින්ක් පළවෙනි ලින්ක් එකේ ඉන්න කට්ටිය අනිත් ලින්ක් එකට එන්න. එකේ කැමරා එකේ ක්වොලිටි තියෙනවා. ඒකින්ද මම හිතනවා ඔයාලට පුළුවන් නම් එන්න. හරි. රයිට්. එහෙනම් පටන් ගමු වැඩේ. මෙන්න මෙහෙමයි වෙන්නේ. අද ඔයාලට මම කතා කරන්නේ introduction to pharmacology කියන ටියුට් එකේ ඔයාලට ඇති තව කතා කරන්න අපිට ඉතුරු වෙලා තියෙනවා මොනවද? මෙන්න මේ දේවල් ටික. අපිට ඉතුරු වෙලා තියෙනවා මේකේ bio availability. හරි. bio availability. හරි. මම ආයෙත් මම චුට්ටක් කියන්න මට පේනවා මේ මගේ අනිත් ලින්ක් එකේ එකට චුට්ටක් ක්ලියර් මදි වගේ. හැබැයි ඔය දෙවෙනි ලින්ක් එකේ ඉන්න කට්ටියට ගොඩක් ක්ලියර් පේනවනේ. හරි. පුළුවන් නම් අනිත් කට්ටිය පළවෙනි එකේ එකතු වෙන තව ඉඩ තියෙනවා එයාලට එන්න. තා පුළුවන් 21කට ඉන්න පුළුවන් ඒකේ. හරි. පුළුවන් නම් එකතු වෙන්න. right. එහෙනම් අපි යන් මේ විදියට. bio availability. ඉතින් ඔයාලගේ lesson එකේ ඇති මෙහෙම දෙයක්. bio availability කියන්නේ මොකක්ද? bio availability වලට මොනවද ගන්න අපි කරන ක්‍රියාවන් මොනවද ඒක ටෙස්ට් කරන්න අපි කොහොමද ඒක කරන්නේ? ඔය වගේ දේවල් මේකේ තියෙනවා. හරිද? රයිට්. එහෙනම් අපි යමුද අපේ ටියුට් එක පැත්තට? හරි. ඔන්න මම ඔයාලට ටියුට් එක දානවා මෙන්න මේ විදිහට. තප්පරයක් දෙන්න. පුළුවන් නම් මේ අනිත් එකේ කට්ටිය මේකට ආවොත් මට ලේසි. 14ක් ඉන්නවා අනිත් එකේ. ඒ කට්ටිය චුට්ටක් පුළුවන් නම් අනිත් ලින්ක් එකෙන් එකතු වෙන්න. පුළුවන් වෙයිද? මම මේක සම්පූර්ණයෙන්ම අයින් කරන්නම්. එතකොට හරි. රයිට්. මම මේ අනිත් ගෲප් අනිත් එක එන් කරන්නම්. ඒ කට්ටිය අනිත් එකට එකතු වෙන්න. නැත්තම් මට දෙකක් හැන්ඩල් කරන්න ගියම හරි අමාරුයි. රයිට්. ඔන්න එහෙනම් අපි යනවා අපේ දැන් හරිනේ. ඔන්න අපේ ටියුට් එකට එනවා අපි. හරි. හැමෝටම පේනව නේද? හරි. මේක තමයි අපේ ෆන්ඩමෙන්ටල් ටියුට් එක. හරි. ඊයේ ක්ලාස් එකේ රෙකෝඩින් එක නැද්ද? මම අද තමයි ඒක දාගන්න පුළුවන් වුණේ. ඒකේ ලොකු අවුලක් වෙලා තිබ්බා. හරිද? ඒක අද මම ඔක්කොම එඩිට් කරලා ඔයාලට ඔන්න අප්ලෝඩ් කරා. මම ගෲප් එකට දාන්න. හරි? රයිට්. තාමත් අනිත් එකේ හිටපු කට්ටිය එකතු වෙනවා වගේ දකින්න. තප්පරයක් දෙන්න. හරි නේද? රයිට්. එහෙනම් අපි යම් පාඩමට. දැන් හරි. දැන් කට්ටිය ඉන්නේ අපි යම්. ඔන්න එහෙනම් අපේ ටියුට් එකේ තියෙන දේවල් ටිකේ මම මෙන්න මෙතනට එනවා. ඔයාලා හැමෝටම මේක පේනවා ඇති. ඉස්සල්ලාම අපි දැනන් ඉන්න ඕනේ පොඩි කාරණාවක් තියෙනවා. මොකක්ද ඒ තමයි ඩ්‍රග් එක ඩිස්ට්‍රිබියුට් වෙන විදිය. ඒකට කලින් අපි bio availability කියන කොටසට එනවා. හරිද? bio availability.
ඉතින් බයෝ අවේලබිලිටි කියන එක අපි සරලව විග්‍රහ කරන්න ඕනේ ඩෙෆිනිෂන් එකත් එක්කම. හරි ඒ නිසා මම මෙන්න මෙහෙම දෙයක් කියනවා. මැසේජ් එනවා හෝ ගාලා. right. right MCQ. MCQ වලට උත්තර ටික මම අද රැයට දාන්නම්. මොකද ටිකක් බිසි වුණා. අද ක්ලාස් එක ඉවරලා මම දාන්නම්. හරි. 9:00 පස්සේ මම දාන්නම් ඈ. හරි. එහෙනම් ඔන්න මම එනවා මේ මෙතෙන්ට. bio availability. හරිද? bio availability. right. තේරුම් ගන්න. හරි. bio availability කියන්නේ ඇත්තටම ජීවයේ තියෙන්න ඕනි ප්‍රමාණය. bio availability. ඔයාලා අහගන්න හොඳට bio availability කියන්නේ ඇත්තටම යම්කිසි ඩ්‍රග් එකක් අපේ ඇඟේ ලේවල තියෙන්න ඕනි ප්‍රමාණය. අපි ඒකට කියනවා bio availability. ඉතින් bio availability කියන එක අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පළවෙනියටම අපි දැනන් ඉන්න ඕනි මේකේ ඩෙෆිනිෂන් එක. හරි? කටපාඩම් කරන්න එපා. සරලව මතක තියාගන්න. ඩෙෆිනිෂන් එක එක්සෑම් වලදී අහනවා. ඒ නිසා සරලව ඔයාලා ඩෙෆිනිෂන් එක මතක තියාගන්න කෙටි ක්‍රමයක් මම කියන්නම්. සරලව තේරුම් ගන්න මෙන්න මේක. හරි? මම ඉස්සෙල්ලා ඔයාලට පුළුවන් නම් මෙන්න මේ විදිහට බලා ගන්න බෝඩ් එකේ. හරි? ඇත්තටම බයෝ අවේලබිලිටි කියන්නේ මොකක්ද? අපේ ඖෂධයක් ඕරලි හරි IV හරි ගන්න ඩ්‍රග් එකක් හරි ආහාර ජීර්ණ පද්ධතියට ගමන් කරනවා. හරි? ආහාර ජීර්ණ පද්ධතියට ගමන් කරනවා ඕරලි ගන්න එක. හරි මේ ඒලියන් කෙනෙක් හරි ලංකාවේ කෙනෙක් නෙමෙයි. හරි? යනවා. කොහොම ගමන් කරනවා. ගමන් කරපුවාම මේ ඕරලි ගන්න එක මේ අන්න ස්රෝතයේ දිගේ ගමන් කරලා මොකද දෙන්නේ? අපේ ආමාශයට එනවා. ආමාශයට වඩා ලොකුයි මොකද්ද? ඩෝඩරම් එක නේද? right. ඒකයි මම ඒලියන් කෙනෙක් කියලා කිව්වේ. මේ ආමාශයට ඇවිල්ලා මොකද වෙන්නේ? විද වැටෙනවා. හරි මං කිව්වා disintegrate වෙනවා, dissolve වෙනවා. හරි? නේද? ඊට පස්සේ තමයි අපේ රුධිර සංසරණයට ඇතුල් වෙන්නේ. මේ රුධිර වාහිනිය. මේක හරහා කොහෙද ඇතුල් වෙන්නේ? අපේ ජීව පටලය හරහා ආමාශ බිත්තිය හරහා රුධිර සංසරණයට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා ඇල්බියුමින් එක්ක බැඳිලා ඇඟ පුරා ගෙනියනවා. ඉතින් මේ බයෝ අවේලබිලිටි කියන්නේ ඕරලි හරි IV හරි ගන්න ඩ්‍රග් එකක් ඕනම රූට් එකකින් ගන්න ඩ්‍රග් එකක් කොහෙට යන්නේ ඒකද? ඕනම රූට් එකකින් ගන්න මේ ඩ්‍රග් එක අපේ කොහෙද යන්න පුළුවන්? අපේ ඇඟේ ලේ වලට ගමන් කරනවා. හරිද? ගමන් කරලා මේ අදාළ ඇක්ෂන් එක දෙන ස්ථානය අපි හිතමු බ්‍රේන් එක කියලා. බ්‍රේන් එකේ කන්සන්ට්‍රේට් කරන එක්ක liver එකේ එක්ක අපේ heart muscle වල එක්ක kidney එකේ එක්ක අපේ ඇඟේ මොකද පටකයට. එයා කන්සන්ට්‍රේට් වෙනවා. කන්සන්ට්‍රේට් වුණාම මොකද වෙන්නේ? හරි? අදාළ ස්ථානයේ අවශ්‍ය තරම් මොනවද තියෙන්නේ? ඩ්‍රග් එක තියෙනවා. දැන් ඩ්‍රග් එක අවශ්‍ය තරම් තියෙනවා. බයෝ අවේලබිලිටි ජීවයේ තියෙන ඕන ප්‍රමාණය. හරි? අවශ්‍ය තරම් තියෙන්න නම් මොකද වෙන්න ඕනේ? මෙයා මුඛ මාර්ගයෙන් හරි කොහෙන් හරි ඇබ්සෝබ් වෙන්න ඕනේ. ඇබ්සෝබ් කියන්නේ මොකද්ද? උරා ගන්නවා. උරා ගන්නවා කියන ඩෙෆිනිෂන් එක හැමෝම මොකද්ද? හරි. It is the transfer of active pharmaceutical ingredient to the bloodstream through the මොකක් හරහාද? ජීව පටලය හරහා biological membrane. හරි? ඒ කියන්නේ අපේ රුධිර සංසරණයට ඩ්‍රග් එක ඇතුළු වෙනවා ජීව පටලයක් හරහා. අපි ඒකට කියන්නේ absorption කියලා. It is the අපවහන transfer of active pharmaceutical ingredient. සක්‍රීය ඖෂධීය සංඝටකය. කොහෙටද? රුධිර සංසරණයට. මොකක් කරාද? ජීව පටලයක් කරහා. හරි? ඒකයි අපි කියන්නේ definition එක ඕනම කටපාඩම් එපා. It is the transfer of active pharmaceutical ingredient to the systemic circulation නැත්නම් blood stream through the මොකක් කරාද? biological membrane. හරි? ඕක ඇවිල්ලා absorption. හරි? දැන් absorb වෙච්ච කෙනා කොහෙන්ද යන්න ඕනේ? අපේ ලේ වලට ගිහිල්ලා action එක දෙන්න ඕනේ තැනට යනවා. දැන් මොකද වෙන්නේ? action එක දෙන්න ඕනේ තැනට ගියපුවාම එතන concentrate වෙනවා, සාන්ද්‍රගත වෙනවා. දැන් මෙහෙම සාන්ද්‍රගත වුණාම අපි එතන ජීවයට අවශ්‍ය ප්‍රමාණය තියෙනවා කියලා කියනවා.
හරිද? ඒක අඩු වෙන්න පුළුවන්, මදි වෙන්න පුළුවන්, ඇති වෙන්න පුළුවන්. හරි? ඉතින් මෙහෙම එකක් කියනවා. හරි? අපේ orally හරි IV හරි ගන්න ඩ්‍රග් එකක්. හරි? නොවෙනස්ව මේ රුධිර සංසරණයට ඇතුල් වුණාද කියන එක තමයි බයෝ අවైలබිලිටි කියන්නේ. ගන්න ඩ්‍රග් එක නොවෙනස්ව විටමින් C නම් විටමින් C විදිහටම යන්න ඕනේ. හරි නොවෙනස්ව යන්න ඕනේ. අපි ඒකට කියනවා බයෝ අවైలබිලිටි කියලා. හරි ඒ කියන්නේ අපි කියනවා මෙහෙම ඕරලි ගත්තොත් මොකක්ද වෙන්නේ? ඒකේ කොටසක් තමයි යන්නේ. ඇයි මෙතන දිය වෙලා කොටසක් තමයි ඇබ්සෝබ් වෙන්නේ. සමහර වෙලාවට මොකද වෙන්නේ? ආමාශයේ සමහර ඖෂධ එක්ක හරි එක්කෝ ආහාර එක්ක ප්‍රතික්‍රියා කරන උරා ගැනීම අඩු වෙනවා. හරි සමහර වෙලාවට මොකද වෙන්නේ? සමහර වෙලාවට උරා ගැනීම අඩු වීමෙන්ද 100%ක්ම යන්නේ නැහැ. 170ක් හරි 80ක් විවිධ හේතු තියෙනවා මේකට. විවිධ හේතු තියෙනවා. ඒ නිසා 170ක් 80ක් විතර කොටසක් යන්නේ ෆ්‍රැක්ෂන් එක. මොකද්ද? ෆ්‍රැක්ෂන් එක. කොටසක් යන්නේ. එහෙනම් මතක තියාගන්න බයෝ අවైలබිලිටි ඩිෆයින් කරනකොට අර්ථ දක්වනකොට අපි කියන්න ඕනේ වචන කීපයක් තියෙනවා. පළවෙනි එක කොච්චර කොටසක්ද? හරි? මොකෙන්ද? ඇඩ්මිනිස්ටර් කරපු ඇඟට දුන්න ප්‍රමාණය කොච්චර කොටසක්ද? හරි? fraction of administered drug. ඔකයි මම කියන්නේ. දුන්න ප්‍රමාණය කොච්චර කොටසක්ද? fraction of administered drug. හරි? කොහෙද යන්න ඕනේ? රුධිර සංසරණය. හරි? රුධිර සංසරණය. Gain access to the systemic circulation. කොහොමද? Gain access. Access. ගියා ඇතුළට. ඇතුළට යනවා. Gain access. හරි? To the systemic. රුධිර සංසරණයට. සංස්ථානික සංසරණයට. හරි? රුධිර සංසරණය. කොච්චර කොටසක් රුධිර සංසරණයට ඇතුල් වුණාද? කොහොමද ඒක? නිකන් නෙමෙයි. chemically unchanged form එකකින්. රසායනික නොවෙනස්ව කොච්චර කොටසක් හරි රුධිර සංසරණයට අපි දුන්න ප්‍රමාණයෙන් ගියාද කියන එකයි බයෝ අවైలබිලිටි කියන්නේ. ඉතින් ඕක අපි කෙලින්ම ඉන්ජෙක්ෂන් එකක් දුන්නොත් IV එකක් දුන්නොත් හරි IV intravenous වේන් එකක් ඇතුළට කෙලින්ම දෙනවා නම් එහෙනම් ඒක කොච්චරද? 100%ක්ම ඩ්‍රග් එක යනවා. එහෙනම් IV එකක් දුන්නොත් එහෙනම් IV කියන්නේ කෙලින්ම රුධිරයේ වාහිනියක් ඇතුළට දෙන්නේ. අය ඒකේ කොහෙටවත් යන්න තියෙනවද නෑ රුධිර වාහිනියක් ඇතුළට යන්නේ. හරි? එහෙනම් IV එකක් 100%. IV එකක් 100%. හරි? IV එකක් 100%. හැබැයි මොකද වෙන්න ඕනේ? ඕරල් එකක් හරි අපි වෙන රූට් එකකින් අලෝප පැච් එකකින් හරි නැත්නම් ගාන බෙහෙතකින් හරි නැත්නම් පිටිපස්සෙන් ඇතුල් කරන එකකින් හරි නහයට දාන කනට දාන නහය කියලා කන පෙන්නනේ නහයට දාන කනට දාන හැට දාන ඕනම එකකින් මොකද 100%ක් රුධිරයට යනවද බෙහෙත? නෑ 100%ක් යන්නේ නෑ 100%ක් යන්නේ නැහැ. ඒ නිසා ඔයාලා දැනගන්න ඕනි මොකද්ද? IV රූට් එකෙන් දෙන ඩ්‍රග් එක බයෝ අවైలබිලිටි 100%. හරිද? අනිත් රූට් වලින් පාර්ෂියල් භාගයට තමයි සිද්ධ වෙන්නේ. හරිද? භාගයට සිද්ධ වෙන්නේ. හරි ඒකට විවිධ හේතු දෙනවා. අපි ඒක කතා කරනවා තාඩික්ම. right. එහෙනම් ඔයාලා පොඩි ඩෙෆිනිෂන් එකක් දෙන්න ඕනේ බයෝ අවైలබිලිටි කියන එකට. අපි ඉස්සල්ලාම තමන්ගේ භාෂාවෙන් කියමු බලන්න ඔයාලා දන්න විදිහට දැන් බයෝ අවైలබිලිටි කියන්නේ මොකද්ද? හරි. දුන්න ප්‍රමාණයෙන් කොච්චර කොටසක් රුධිර සංසරණයට ගියාද රසායනික නොවෙනස්ව. අපි ඉතින් ඕක ඉංග්‍රීසියට හරවන්නයි තියෙන්නේ. හරි එක්සෑම් එකේදී බයෝ අවైలබිලිටි මොකක්ද කියලා අහපුවම කට්ටිය නේද? දඟලනවා. ඕක පාඩම් කරනවා. කට පාඩම් කරනවා. මම දැකලා තියෙනවා. එහෙම ඕනේ නැහැ. අපි අපේ ඩෙෆිනිෂන් එකට බය නැතුව ඕ කට්ටිය දැන් පොඩි අවුලක් 100ම ඉන්නවා. ඊට වැඩි ඉන්නවා ළමයි. මම දාන්නම් අනිත් ලින්ක් එකත් හරි නෑනේ නේද? හරි. අපි අපේ ඩෙෆිනිෂන් එකට ඕම් බලන්න. right. කියව ගන්න බලන්න fraction of administered drug මොකද කියන්නේ? gain access to the මොකද කියන්නේ? systemic circulation රුධිර සංසරණයට කොච්චර ඇතුළු වුණාද කියලායි කියන්නේ. අහන්නේ නේද?
right කොච්චර ඇතුළු වෙනවද in a chemically unchanged form රසායනිකව නොවෙනස්ව දැන් කියන්න බලන්න එනං ඔයාලා කට්ටියම හරි කට්ටියම කියන්න බලන්න එක්කෙනෙක් හරියට මට ඩෙෆිනිෂන් එක දෙන්න බලන්න කොහොමද හරි එක්කෙනෙක් දෙන්න මට ඩෙෆිනිෂන් එක ඕක කොටස් තුනකට කඩලා කොහොමද කියන්නේ fraction of administered drug gain access to the systemic circulation in a chemically unchanged form කොටස් තුන ඕකයි මොකද්ද කොටස් තුන right කොටස් තුන ඔන්න ඕකයි දැන් දෙන්න බලන්න එක්කෙනෙක් හරි අපි එක්කෙනෙක්ට try එකක් දෙමු right මලි උදින්ම ඉන්න එක්කෙනා නිකන් කියන්න බලන්න වැරදුනට කමන්නේ වරදින්න ඕනි වැරදුන් නැත්තම් ඒකේ තේරුමකුත් නැහැ හරි දෙන්න බලන්න මං අහනවා වයු එකේ කියලා හිතන්නකෝ මං අහනවා මෙහෙම එකක් හරි මං අහනවා මෙහෙම ප්‍රශ්නයක් what do you mean by bioavailability නැත්නම් define bioavailability right දෙන්න බලන්න කාටද පුළුවන් කතා කරන්නෝ දිනයි හරිද කතා කරන්නෝ දිනයි right දෙන්න බලන්න Recording in progress. right administered that passes to the systemic circulation in a chemically unchanged form. right fraction of administered drug that gain access to the systemic circulation in a chemically unchanged form ඕකට තමයි අපි කියන්නේ මොකක් කියලාද bioavailability මහ ලොකු දෙයක් නෑ bioavailability right එහෙනම් අද ඉඳන් bioavailability පුළුවන් වෙන්න ඕනේ right මේ අනිත් එකේ කට්ටියක් ඉන්නවා පොඩි ගැටලුවක් කොහොමින්ද හරි ටියුට් එක අරන් බලා ගන්න ඕන ගමන් මෙන්න මේකේ මෙහෙමයි ඔයාලගේ කීවෙනි පිටුවද මේ ඉන්නේ අපි හතරවෙනි පිටුවේ bio availability වලට එන්න ඒකට ඇවිල්ලා අපි බලමු definition එක fraction of administered drug that gain access to the systemic circulation in a chemically unchanged form අපි දුන්න drug එකක් දුන්නාම ඒකෙන් කොච්චර කොටසක් අපේ රුධිර සංසරණයට එකතු වෙනවද කියන එකයි මේකේ තේරුම හරිද right එහෙනම් අපි ඔතනට චුට්ටි තරුවක් දාලා ලියමු ඔය definition එක ළඟ අංක 4 පිටුව definition එක ළඟ චුට්ටි තරුවක් දාලා ලියන්න මොකක්ද දාන තරුව ලියන්න IV route එකෙන් හරි IV route එකෙන් ඒක 100% IV route එකෙන් ඒක 100% 100%යි but other route අනෙකුත් route වලින් හොදෙන්නේ භාගයට සිද්ධ වෙන්නේ partial මොකන්ද partial වචනේ partial right දාගන්න partial හරි ඔක කොහොමම ඉන්න ගමන් හරි එහෙනම් මේකත් අපි පොඩි විස්තරයක් ගමු මොකද්ද විස්තරේ කියද්දි නේද අපිට මතක් වෙන එකක් මොකද මතක් වෙන්නේ කට්ටියද හැමෝම බලනවා නාට්‍ය නේද විස්තරේ හරි කොහොම බලාගන්න මේකට බලපාන සාධක ඉතින් මේ උරා ගැනීමට බලපාන සාධක නැත්තම් මේ බයෝ අවේලබිලිටි වලට බලපාන සාධක හරි මොනවා වෙන්න පුළුවන්ද බලන්න අපේ ආහාර ජීවන පද්ධතිය මේ විදිහට නේද කියන ආමාශය මොනවාද ඔය විදිහට තියෙනවා ඊට පස්සේ අපිට කුඩාන්ත්‍රය හිමි වෙනවා මෙහෙන් හරි ඊට පස්සේ මහාන්ත්‍රය හම් වෙනවා හරි මහාන්ත්‍රේ එළියට යනවා නේද right දැන් ගැටලුවක් තියෙනවා මොකද්ද ගැටලුව ඔයාලට මම මේක පෙන්නන්නේ
බෝඩ් එකේ ඔයාලට මෙහෙම ඔප්ෂන් එකක් තියෙනවා. ඔකේ බලන්න. ඔය පොඩිවට මාව පේනවනේ. ඒක ඩබල් ක්ලික් කරපුවහම බෝඩ් එක ලොකුවට පේනවා. හරිද? නැත්තම් මට මේක දෙපැත්ත මාරු කරගෙන ඉන්න වෙනවනේ. ඔයාලා පුළුවන් නම් මම බෝඩ් එක බලන්න ඕන විදිහට චූටි එක ලොකු කරන්න. හරි චූටි එක මත ඩබල් ක්ලික් කරන්න. එතකොට අවුලක් නැහැ. හරිද? රයිට්. එහෙනම් ඔන්න අහගන්න මේ කොටස මෙන්න මෙහෙමයි වෙන්නේ. රයිට්. මේකට බලපාන සාධක. කාට හරි කියන්න පුළුවන්ද මේකට බලපාන සාධක? මේ බලන්න. මේ බයෝ අවේලබිලිටි වල කෙලින්ම බලපාන සාධකයක් තියෙනවා. මොකද්ද බලපාන සාධකය? එකක් තමයි අපි ඔය ඇබ්සෝප්ෂන් වලට බලපාන සාධක කීපයක් කිව්වනේ. තාම කිව්වේ නැහැ. හරි? තාම කිව්වේ නැහැ. ඔයාලගේ ටියුට් එකේ මේ මෙතන බලන්න. හරි. Physical factors influencing bioavailability. මට පොඩි ගැටලුවක් තියෙනවා. ඔයාලගේ මේ කට්ටියට මේක ටියුට් එක ඇති කියලා මම හිතනවා. තියෙනව නේද? හැමෝටම හරි. ඔය ටියුට් එකේ බලන්න 4 වෙනි පිටුව. හරිද? ඒ පිටුවේ physical factors මේකට බලපාන physical factors බලන්න එකක් තමයි එතෙන්ට තියෙන රුධිර සැපයුම. රුධිර සැපයුම වැඩි වෙන්න මොකද වෙන්නේ? අනිවාර්යයෙන් මොන වෙනවද? බයෝ අවේලබිලිටි එක වැඩි වෙනවා. ඒ කියන්නේ අදාළ ස්ථානයේ ඇබ්සෝප්ෂන් සයිට් එක අපේ ආමාශය හරි අන්ත්‍රය හරි කොහේ හරි මොකද වෙන්නේ? ඒ ස්ථානයට රුධිර සැපයුම වැඩි කියන්නේ අනිවාර්යයෙන්ම උරා ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. ඒකින්ද බයෝ අවේලබිලිටි වැඩි වෙනවා. ඊට පස්සේ එතෙන්ට තියෙන සර්ෆේස් ඒරියා එක. හරි? ටෝටල් සර්ෆේස් ඒරියා එක. ඔයාලා දන්නවා ආමාශයේද සර්ෆේස් ඒරියා එක වැඩි? නැත්නම් අන්ත්‍රයේද? ආමාශයේද අන්ත්‍රයේද? කාටද උත්තරයක් දෙන්න පුළුවන් නම් ආමාශයේද සර්ෆේස් ඒරියා එක වැඩි? අන්ත්‍රයේද? අන්ත්‍රය. හේතුව මොකද්ද? අන්ත්‍රය. හේතුව ඒකේ තියෙනවා ශුද්ධ අංගුලිකා නේද? මයික්‍රෝවිලි මේක ඉතින් මැක්ස් කරපු කට්ටිය දන්නේ නැහැ. ශුද්ධ අංගුලිකා කියන්නේ නේද? ශුද්ධ අංගුලිකා මිලියන ගණනක් තියෙනවා. චුට්ටි මේක රුධිර සැපයුමත් වැඩි. හරි? මේ වගේ සෑහෙන ගුණයකින් මිලියන ගුණයකින් මේකේ ශ්‍රේෂ්ඨ වර්ගඵලය වැඩි. ඒ නිසා මතක තියාගන්න මේකෙදි එන දේ තමයි. මොකද්ද? මේකෙදි තියෙන ප්‍රශ්නේ ආමාශයට වඩා අන්ත්‍රයේ ශ්‍රේෂ්ඨ වර්ගඵලය වැඩි. සර්ෆේස් ඒරියා එක වැඩි. ඒකෙන් තමයි මොකද වෙන්නේ? ඇබ්සෝප්ෂන්සි වැඩි. හරි? ඒ වගේම රුධිර සැපයුම මේ තැන් දෙකෙන් කොතනටද වැඩි? ආමාශයටද අන්ත්‍රයටද වැඩි? කොහෙටද වැඩි? අන්ත්‍රයට වැඩි. හරි? අන්ත්‍රයට වැඩි. ඒ නිසා මතක තියාගන්න අන්ත්‍රයට වැඩි මොනවද? ශ්‍රේෂ්ඨ ඵලයක් වැඩි. රුධිර සැපයුමත් වැඩි. ඒ නිසා මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම බයෝ අවේලබිලිටි වැඩි වෙනවා අන්ත්‍රයේදී. හරි? තව එකක් මේ ෆිසිකල් ෆැක්ටර්ස් අපි කියන්නේ. අනිත් එක තමයි කන්ටැක්ට් ටයිම් එක. හරි? කන්ටැක්ට් ටයිම් එක අපේ ආමාශයේ හරි වැඩි වෙලාවක් ආහාර ජීර්ණ පද්ධතියේ බෙහෙතක් තියෙනවා නම් ඒක උරා ගන්න වැඩි වෙලාවක් තියෙනවා. අපි රැයට බෙහෙතක් බිව්වම අපි එනවා ලයින් ඩවුන් පොසිෂන් එකට. හරි අපි නිදා ගන්නවා නේද? නිදාගත්තාම මොකද වෙන්නේ? අපේ ආමාශයේ තියෙන දේවල් පහළට යන වේගය ටිකක් අඩු වෙනවා. ඒකින්ද මොකද වෙන්නේ? ඇබ්සෝබන්සි වැඩි. උරා ගන්න වැඩි කාලයක් හම්බ වෙනවා. උරා ගන්න වැඩි වෙලාවක් හම්බ වෙනවා. ඒකින්ද මොකද වෙන්නේ? ඉෆෙක්ට් එක වැඩි. හරිද? හැබැයි අපි හිතමුකෝ අපිට ඩයරියා එකක් නැත්නම් අපිට වොමිටිං වමනය නැත්නම් පාචනය ආවොත් මොකද වෙන්නේ? ඩ්‍රගේ ඉක්මනින් එළියට යනවා. හරි? එක්ක මුඛයෙන් එක්ක අදෝ මුඛයෙන් ඉක්මනින් එළියට යනවා. හරි? ඒ කියන්නේ මොකද වෙන්නේ? කන්ටැක්ට් ටයිම් එක මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ නිසා එක හේතුවක් තමයි මොකද්ද? අනිවාර්යයෙන් අවේලබිලිටි වැඩි වෙන්න කන්ටැක්ට් ටයිම් එක අනිවාර්යෙන් බලපානවා. ඔන්න මයික් එක ඔන් වෙලා. හරි? අඩු කරන්න ටීවී එක. හරි. රයිට්. එහෙනම් මතක තියාගන්න ඔයාලා අනිවාර්යයෙන්ම හේතු තුනක් තියෙනවා බයෝ අවේලබිලිටි වලට. මොනවද? එකක් තමයි site blood flow to the absorption site. හරි? රුධිර සැපයුම බලපානවා. දෙවෙනි එක surface area එක. හරි? අදාළ ස්ථානයේ තියෙන surface area එක බලපානවා. තුන්වෙනි එක අදාළ ස්ථානයේට
contact time එක. හරි? absorption site එකේ තියෙන නැත්නම් surface එකේ තියෙන contact time එක. හරි? ඔය කාරණා තුන මතක ගන්න. A level වලදී chemistry වලදී තුවාල ඉගෙන ගන්නවා නේද? ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය වැඩි වෙන නේද? උෂ්ණ වර්ගඵලය නේ. ඊට පස්සේ කියනවනේ. එතන කොච්චර වෙලාවක් තියෙනවද? ඔහොම කතා ඒ ටිකම තමයි මේකෙත් තියෙන්නේ. හරිනේ? right. එහෙනම් bio availability කියන වචනේ තේරුම් ගන්න මොකද්ද? ජීවයේ තියෙන ප්‍රමාණය ඒක අපි definition එකක් දෙනවා. fraction of administered drug that gain access to the systemic circulation in a chemically unchanged form. හරිනේ? ඒකට අදාළ factors ටිකක් ඕකේ තියෙනවා. ලියන්න දෙයක් නැහැ. හැබැයි ලියන්න ඕනේ මොකද්ද? පළවෙනි එකේ තියෙනවා අතන මොකක් කියලාද? ඔය tube එකේ පළවෙනි එකේ තියෙනවා blood flow to the absorption site. ඒක ඉස්සරහින් ලියා ගන්න blood flow to the absorption site. ඒක ඉස්සරහින් දාගන්න මොකද්ද? ඒක ඉස්සරහින් දාගන්න හරි. කොහෙද වැඩි? intestine has more supply than stomach. ආමාශයට වඩා intestine එකේ blood supply එක වැඩි. දෙවෙනි එක total surface area available. හරි? surface area එක. and the total surface area available for absorption site. මොකද එන්නේ? ඒකෙත් තියෙනවා intestine එකේ intestine consist අඩංගුයි මොනවාද? microvilli. therefore එම නිසා මොකද්ද වැඩි? එම නිසා අනිවාර්යයෙන් මොකද්ද වැඩි වෙන්නේ? bio availability එක වැඩි. surface area එක මොකේද වැඩි? intestine එකේ. හරි? then stomach. හරිනේ? තුන්වෙනි එක contact time. contact time එක යටතේ අපි කියනවා මොකද්ද? contact time එක යටතේ disease condition මේකට බලපානවා. හරි? diseases රෝගී තත්ත්වයන් diseases may affect බලපානවා. හරි? ඒ අර්ථයේ කියන්න පුළුවන් diarrhea කියේ පාචනය. හරි? vomiting ඔය වගේ දේවලුත් බලපානවා. vomiting ඔය වගේ දේවල් බලපානවා. හරි? right. vomiting and diarrhea. right. අපි දැන් යනවා මොකේද? physical factors. හරි? right? දැන් යනවා ඇත්තටම අපි bio availability මනින්නයි යන්නේ. bio availability මනින්න යන්නේ. හරි? කොහොමද මේක මනින්නේ? මාර කේස් එකනේ. අපි කොහොමද මේක මනින්නේ? හරි. කොහොම බලා ගන්නකො? මයින විදියට. හැමෝම බලා ගන්න. හරි? ඔය බෝඩ් එක අනිත් කට්ටියට බෝඩ් එක සිලෙක්ට් කරගන්න. එතකොට බෝඩ් එක පේනවා හොඳට. කොහොම බලා ගන්න. මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ. ඔයාලා දන්නවා ඇති. හරි? අපි දැන් අල්ල ගන්නවා ගෙදර ඉන්න කවුද? බල්ලා. හරි? බල්ලා අල්ල ගන්න. කොහොම බලන්න? දැන් මම බල්ලට මොකද කරන්නේ? අද දෙනවා විටමින් C ඉන්ජෙක්ෂන් එකක් දෙනවා නේද? ඇස්කෝබික් ඇසිඩ් ඉන්ජෙක්ෂන් එකක් දෙනවා. දුන්නාම එයාගේ ලේ වල තියෙන සාන්ද්‍රණය හරි ඩ්‍රග් එකේ කන්සන්ට්‍රේෂන් එක in blood හරි ලේ වල තියෙන සාන්ද්‍රණය හරිද අපි වයින්නවා හරි මොකට සාපේක්ෂද කාලයත් එක්ක දැන් මොකද වෙන්නේ හරි දැන් ඉස්සල්ලාම අපි ඉන්ජෙක්ෂන් එකක් දෙනවා බල්ලට විටමින් C මිලිග්‍රෑම් CA ඉන්ජෙක්ෂන් එකක්
කෙලින්ම ඉන්ජෙක්ෂන් එකක් දුන්නාම කොහෙටද ඩ්‍රග් එක යන්නේ? බඩට. එහෙමද? රුධිර වාහිනිය වලට. අපේ රුධිර සංසරණයට යන්නේ. එහෙනම් එයා මිලිග්‍රෑම් 100ෙන්ම තමයි පටන් ගන්න. හරි? 100 මිලිග්‍රෑම්ම ගියා. හරි? 100 මිලිග්‍රෑම් ගියා. 100 මිලිග්‍රෑම් වලින් පටන් අරගෙන කාලයත් එක්ක මොකද වෙන්නේ? ටික ටික ලේ වලින් බිඳ වට්ටලා අයින් කරලම දානවා. හරිද? අයින් කරලම දානවා. මේ මොකද්ද මේ මොකක් ගන්න කිව්වේ? ඉන්ජෙක්ෂන් එක IV එකක්. හරි? IV විටමින් C දුන්නා. හරි? ඊට පස්සේ මම දෙනවා තව දවස් දෙක තුනකට විතර පස්සේ ආයෙ දෙනවා මෙහෙම එකක්. මොකද්ද දෙන්නේ? ඕරල් එකක් දෙනවා. විටමින් C මිලිග්‍රෑම් 100 පෙත්තක් දෙනවා. හරි? දීලා මම මෙහෙම කාලයට සාපේක්ෂව බල්ලාගේ මොකද ගන්නෙ? ලේ සාම්පල් අරගෙන මනිනවා. කොහොමද මනින්නේ? මේක වීක් ඇසිඩ් එකක්. හරි? වීක් ඇසිඩ් එක ඇස්කෝපික් ඇසිඩ්. හරි? අනුමාපනයක් කරනවා. ටයිට්‍රේෂන් එකක් කරනවා. මොනවාත් එක්කද? ප්‍රශ්නයක් එක්ක. ඒකල තියෙන විටමින් C ප්‍රමාණය හොයාගන්න පුළුවන්. බොරු නම් ගෙදරින්දි කරලා බලන්න. බලලා ඉවරයි හැබැයි ඈ. right එක දවසයි ජීවත් වෙන්නේ. හරි? මොකද කරන්න ඕනේ? අපි බලනවා පැයෙන් පැය එහෙම වයින්නවා. හරි? ඔහොම මැනගෙන යන සාම්පල් ටික අරගෙන ඉඳි බලලා ඉවරයි. හරි? right. දැන් මොකද කරන්නේ? මෙහෙම මැනගෙන යනකොට අපි පොඩි වැඩක් කරනවා. දවස් 4කට 5කට පස්සේ මොකද විටමින් C තියෙන්න පුළුවන් නේද? ආයෙත් වැඩක් කරනවා. දැන් දවස් 4කට 5කට පස්සේ මම ඕරල් එකක් දෙනවා. පෙත්තක් දෙනවා. මිලිග්‍රෑම් 100. ඔන්න දැන් දුන්නාම මොකද වෙන්නේ? පටන් ගන්න 100 මෙන්ද බීපු ගාම බඩට යනවා. බඩෙන් ලේ වලට යනවා. එහෙමද? විටමින් C ඉක්මනට යනවද? නෑ. බඩට ගිහිල්ලා මොනවද දෙන්න ඕනේ? ඩිස්ඉන්ට්‍රිගේට් කැලරි වලට කැඩිලා උරාගේ නේද? ඩිසෝල් වෙලා දිය වෙලා ඒක ආමාශය බිත්තිය හරහා රුධිර සංසරණයට යන්න ඕනේ. ටික වෙලාවක් ගත වෙනවා ඒ වෙලේ. අපි දැන් පැයක් ගියා කියලා. මොකද වෙන්නේ? පැයක් විතර යනකොට තමයි ටික ටික දැන් ලේවල ටික ටික එකතු වෙවි මොකද වෙන්නේ? උපරිමයටම ගියා. ගිහිලා මොකද උනේ? දැන් අක්මාවෙන් ටික විදහෙලලා මොකද කරන්නේ? මේ විදියට ඉවත් වෙලා යනවා. හරිනේ? දැන් මම මේ වේලාවයි ප්‍රමාණයයි මැන්නේ මොකෙන්ද? අපි වේලාවයි ප්‍රමාණයයි මැනගත්තා. දැන් මේක ගත්තේ ප්‍රස්ථාර කොලයකට. මේ ප්‍රස්ථාර කොලයක් අරන් තියෙන්නේ. හරි? අරගෙන මම මේකට දෙනවා මේ ඕරල් විටමින් C. ඕරල් විට් C. හරිද? දුන්නා. දැන් ප්‍රස්ථාර කොලේ අපිට වේලාව දාන්න පුළුවන් මේ විදිහට සමාන කොටස් බෙදාගෙන සාන්ද්‍රණය මේ විදිහට වෙන් කරගන්න පුළුවන්. අපිට පුළුවන් දැන් බල්ලටත් මොකද කරන්නේ? අර විදිහට විටමින් C පෙත්තක් දීලා පැයෙන් පැය මැන ගන්න. මැන්නා ඉතින් ඔන්න ඔය විදිහ එකක් එනවා අපිට. හරිද? දැන් අපි බලනවා ප්‍රස්ථාර කොලේ වර්ගඵලය. කොහොම බලන්න? මම බලනවා ඉස්සල්ලාම මොකේද? ඕරල් එකේ වර්ගඵලය. අපි හිතමු මෙතන ආවා මට වර්ග සෙන්ටිමීටර් 60ක් ආවා කියලා ගන්න. 60 square centimeters. හරි? දැන් මම මේකෙත් බලනවා. හරි? මොකක්ද? මේකෙත් බලනවා මේ IV එකේ මේ කර්ව් එකට පල්ලෙහායින් තියෙන සර්ෆේස් ඒරියා එක බලනවා. ඒක අපි හිතමුකෝ වර්ග සෙන්ටිමීටර් 100ක් ආවා. හරි? දැන් ඔන්න මම බයෝ අවైలබිලිටි මයින්ඩයි යන්නේ. කොහොමද මයින්නේ? අපි බයෝ අවైలබිලිටි කියන්නේ මොකද්ද? target mic එක on වෙලා හරි bio availability කියන්නේ මොකද්ද IV එකට සාපේක්ෂව අනිත් එව් වගේ කොච්චර ප්‍රමාණයක්ද ඒකනේ අර fraction එකක් කියලා අපිට කොටසක් කියලා හරි කොච්චර කොටසක් රුධිර සංසරණයට ගියාද රසායනිකව නොවෙනස්ද හරි දුන්න ප්‍රමාණය කොච්චර කොටසක් දුන්නේ විටමින් C මිලිග්‍රෑම් 100ම තමයි පෙත්ත හැබැයි යන්නේ 60යි ලේවල තිබ්බේ 60යි හරි ඔන්න බලන්නකො එතකොට මම බෙදෙනවා area under the curve oral right divided by area under the curve IV C යට කීයද percentage එක දැන් මේ A මේලේ C එහෙම කියලා කියන්න එපා මේක A මේලේ C එහෙම කියන්න එපා හරි මොකද්ද area
under the curve මේ curve එකට යටින් තියෙන එකේ area එක වර්ගඵලය මේ curve එකට යටින් තියෙන එකේ වර්ගඵලය හරි ඒ කියන්නේ bio availability කියන්නේ IV එකට සාපේක්ෂව oral එකේ හරි අනිත් route එකේ කොච්චරද කියන එකයි හරි දැන් ඔන්න අපිට මනින්න ක්‍රමයක් ආවා හරිම පහසුවෙන් මැන්නා ගෙදර ඉන්න බල්ලා අල්ලගත්තා එක දවසක දුන්නා IV විටමින් C තව දවස් 5කට පස්සේ ආය oral විටමින් C දුන්නා දවස් දෙකේදී මොකද කරේ අපි පැයෙන් මොගේ ලේ සාම්පල් අරගෙන ටයිට්‍රේට් කළා අනුමාපනයක් කරලා බැලුවා කොච්චර තියෙනවද කියලා විටමින් C ලේවල අපි ඒකෙන් සාන්ද්‍රණය මෙහෙම මාක් කරගත්තා හරි මේ පැය ගන්නට සාපේක්ෂව ඉතින් oral එකෙත් ඒ විදිහටම කරා අරගෙන අපි මෙන්න ප්‍රස්ථාර කොලයකට දාලා වර්ගඵලය හරි වර්ගඵලය මෙන්න අපි ගන්නවා ඒකෙන් bio availability වල අගයක් විදිහට බලන්න අපි මේකේ අගය ගත්තොත් area under the curve oral කීයද අපිට ආව 60 area under the curve IV කීයද අපිට ආව 100 හරි 100ට 100ෙන් වැඩි කරා කීයද උත්තරේ හරි 100ට මේ 100ට 100 කැපුණා 100ට 60යි එහෙනම් bio availability 100ට 60යි මේකේ විදිහට නම් අපිට ඔය වගේ ඕනම ඩ්‍රග් එකක මොකද කරන්නේ IV එකක් දීලා oral එකක් දීලා bio availability හොයන්න පුළුවන් හරි ඉතින් මේකෙන් තේරෙනවා නේද ඔයාලට අර මුලින් ඩෙෆිනිෂන් එකේ කතාව කොච්චර කොටසක්ද හරි මුලින් දුන්න ප්‍රමාණයට සාපේක්ෂව කොච්චර කොටසක් රුධිර සංසරණයට ගියාද රසායනික නොවෙනස් හරි එතකොට ඒකම තමයි මේ අපි හෙව්වේ මොකද්ද 100%ක්ම යන්නේ මොකෙන්ද IV එකෙන් IV එකෙන් 100%ක්ම ඕනම ඩ්‍රග් එක IV එක දෙනවා අපි හරි ඊට පස්සේ දවස් කීපයකට පස්සේ ඒක අහිමි වුණාට පස්සේ සම්පූර්ණයෙන් හරි ආයෙ දෙනවා එකේ oral එක හරි වෙන route එකකින් අලෝන පැච් එකකින් හරි කමන්නේ හරි ගාන ක්‍රීම් එකකින් හරි කමන්නේ අයි ඩ්‍රොප් එකකින් හරි කමන්නේ මුඛකින් හරි දෙනවා වෙන route එකකින් දෙනවා වෙන මාර්ගයකින් දීලා බලනවා කොච්චර කොටසක් යනවාද කියලා ඉතින් ඕක තමයි අපි සරලව කරේ හරි ඕක තමයි සරලව මේ කරන්නේ එහෙනම් bio availability හොයන සරලම ක්‍රමය තමයි මොකද්ද අපි වර්ගඵලය ගන්නවා ප්‍රස්ථාරයකට හරි අපි IV එකට දීලා බලනවා oral එක දීලා බලනවා ඉතින් අපිට bio availability හොයන්න පුළුවන් මේකේ වර්ගඵලයන් දෙකේ 100%ෙන් වැඩි කරපුවාම හරිනේ ඕක සරලව ඔයාලට මතක තියාගන්න ක්‍රමයක් විතරයි මම කිව්වේ ඉතින් bio availability කියන එකට පොඩි definition එකක් තියෙනවා මෙතනත් bio availability සමානයි area under the curve oral divided by area under the curve IV into 100%. හරි ඔයාලගේ ටියුට් එකේ මෙතන percentage ලකුණ වැටිලා නැහැ. ඔයාලටම ප්‍රස්ථාරේ දාලා තිනවා පින්තූරයක් විදියට. ඒකේ නැහැ percentage ලකුණ. ඒක දාගන්න. හරි? right. එහෙනම් මහ ලොකු දෙයක් නැහැ. හරිනේ? right. දැන් අහනවා ඔතනම ඕක යටින් ටියුට් එකේ තියෙනවා මෙහෙම එක්කෝ. මේකට බලපාන මොනවද? factors අපි physical factors නම් කිව්වා. දැන් දඩබඩ ගාලා කියයි අපේ කට්ටිය physical factors තුනක් තියෙනවා. එකක් තමයි මොකද්ද? surface area, then තියෙන blood supply, contact time එක. මාළු දෙයක් නෑ. හැබැයි මට තියාගන්න ඔයාලට exam එකේදී physical factors විතරක් නෙමෙයි. අහනවා මොනවද? අනිකුත් factors ටිකක් අහනවා. ඉතින් ඒක තමයි ඔය පස්වෙනි පිටුවේ තියෙන්නේ. හරි? පස්වෙනි පිටුවේ බොහෝම සරලව තියෙනවා මොනවද? පළවෙනියටම දාලා තියෙනවා first pass hepatic metabolism. හරි? first pass hepatic metabolism. හරි? right. මට තියෙන ගැටලුව මේ අනිත් link එකේ ඉන්න 9 දෙනෙක් ඉන්නවා. ඒකේ කට්ටියට මේ පෙන්නන්න විදියක් නැහැ. ඒකේ මගේ ටියුට් එක දාලා නැති හින්දා කමන්නේ මේ වීඩියෝ එක බලද්දී ඔයාලට ටියුට් එක අතේ ඇති නේද? වීඩියෝ එක බලද්දී මේ ඔක්කොම තියෙනවා. හරි. right මෙහා ගන්නකො මට උන වැඩේ තමයි ඇත්තටම මම අර මේ zoom package එක ගත්ත 300 එකක් ඒක මොකක් හෝ හේතුවක් හින්දා අවුල් වුණා. ඒ කියන්නේ ඒක මොකක් හෝ හේතුවක් හින්දා මේ ඒක පාවිච්චි කරන්න බැරි තත්ත්වයට ආවා. හරි. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මම ඉතින් 100 package දෙකක් අරගෙන තමයි මේ කරන්නේ.
ලබන සතියේදී මේ ප්‍රශ්නේ හරියට ගස්සලා දෙන්න. හරි? right. අපි යමු මේකට. right. එහෙනම් මොනවද මේකට බලපාන මොනවද අනිකුත් factors මේ අහගන්න. first pass hepatic metabolism මේ වචනේ ඔයාලා දැන සිටිය යුතුයි. මොකද්ද? first pass hepatic metabolism. හරිද වැඩි? මේ වචනේ තේරෙනවද ඔයාලට? මෙන්න වචනේ. මේ මම මේක අයින් කරන්නම්. මේක තේරුම් ගන්න බොහොම සරලයි. එක්සෑම් එකේ අහලා තිබ්බා අවුරුදු කීපයක මොකද්ද first pass hepatic metabolism කියන්නේ? first pass hepatic metabolism. හරි? මොකක්ද ඇත්තටම? මේක අහගන්න. මේක වෙන්නේ මෙන්න මෙහෙම වලට. මෙන්න ඉන්නවා අපේ හරි කවුද? මෙන්න ඉන්නවා තනූජා. හරි? මේ තනූජාගේ අන්න ස්රෝතය. හරි? ඉසොෆේගස් එක. තනූජා බ්‍රිටිෂ් වලට වැඩි කැමති ඉන්න මම ලිව්වා බ්‍රිටිෂ් ක්‍රමයට. මේක ඇමරිකන් ක්‍රමයට කියනනම් ඕව අකුර නැහැ. ඔන්න ඉසොෆේගස්. හරි? ඔයා බ්‍රිටිෂ් ඉන්නව මම දැම ඉසොෆේගස්. ඕ මොකද වෙන්නේ? තනූජාගේ ආමාශය. කලයක් වගේ ඉන්නවා. නේද? right. ඊට පස්සේ මොකද උනේ? intestine එකට එනවා. හරි? intestine එකේ හරි small intestine එක ඊට පස්සේ මහාන්ත්‍රය එන්නද rectum එක හරිද right කොම් බලා ගන්න හරි මේ බලන්න දැන් පොඩි ප්‍රශ්නයක් මොකක්ද hepatic metabolism අක්මාවේදී හරි පරිවෘත්තිය ලක් වෙනවා. මෙන්න අපේ අක්මාව. නිකන් හිතන්නකෝ අක්මාව කියලා. අපි කියනවා මේකට liver කියලා. අක්මාව. දැන් මේ ඕරලි ගත්ත ඩ්‍රග් එකක්. හරි ආමාශයට ඇවිල්ලා බිඳ වැටිලා නේද? disintegrate වෙලා dissolve වෙලා අපේ රුධිර සංසරණයට යනවා. මම හිතන්නේ පොඩි රුධිර වාහිනියකුත් අඳින්නම්. හරි? ඔන්න මම රුධිර වාහිනියක් අඳිනවා. මේ රුධිර වාහිනිය මොකද කරන්නේ? මේ ඩ්‍රග් එක මේ ජීව පටලය හරහා එනවා මේකට. රුධිර සංසරණයට. මෙයා ඉස්සෙල්ලාම ගමන් කරන්නේ මොකක් හරහාද? අක්මාව හරහායි ගමන් කරන්නේ. මේන උරාගත්ත ටික ඉස්සෙල්ලාම යන්න ඕනේ අක්මාව හරහා. අක්මාවට ගියපුවාම මොකද වෙන්නේ? මේකෙන් බිඳවට්ටනවා මේ ඩ්‍රග් එක තවත් වැඩි ප්‍රමාණයක් 130ක් විතර බිඳවට්ටනවා කියලා තමයි. ඩ්‍රග් එක බිඳවට්ටනවා, මෙටබලයිස් කරනවා, පරිවර්තනය ලක් කරනවා. ලක් කරලා ඉතිරි ටික තමයි අපේ ඇඟ පුරා හાર્ට් එකට ගෙනින් දෙන්නේ. හાર્ට් එක මොකද කරන්නේ මෙතන තියෙන? මොන හાર્ට් එක තියෙනවා මේ හાર્ට් එක නේද? හાર્ට් එක මොකද කරන්නේ? හાર્ට් එක පම්ප් කරනවා කොහෙටද? හાર્ට් එකේ මුළු ඇඟ පුරාම පම්ප් කරනවා. දැන් ඇඟ පුරාම යන්න නම් මොකද වෙලා තියෙන්නේ? විද වැටිච්ච කොටසක් තමයි යන්නේ ඇඟ පුරා. හරි? මම මේක බොහොම සරලව මෙහෙම අඳින්නම්. මෙන්න heart එක. හරි? මෙන්න අපේ stomach එක. හරි? stomach එකෙන් එනේවා මෙන්න stomach එක. හරි? මේ stomach එකෙන් එනේවා අක්මාවට යන්න ඕනේ. හරි? liver එක. හරි? අක්මාවට යන්න ඕනේ. දැන් ස්ටොමක් එකකින් එනවා ඉස්සල්ලාම ගමන් කරන්න ඕනේ මොකක් කරාද? අක්මාව හරහා යන්න ඕනේ. හරි? අක්මාව හරහා ගිහිල්ලා එතනින් එහාට තමයි heart එකට දෙන්නේ. හරි? ඊට පස්සේ heart එක පම්ප් කරනවා මුළු ඇඟ පුරාම. ඊට පස්සේ දෙවෙනි වටේ තමයි අක්මාව හරහා එන්නේ. හරිද? හැබැයි මතක තියාගන්න අපේ ඕරල් එකක් වැඩ කරන්නේ කොතනද? මේ මෙතනද. ඕරල් පෙත්තා හරි කරලක් හරි මොකක් හරි වැඩ කරන්නේ මෙතනදී. මෙයා ඉස්සල්ලාම අක්මාව හරහා යනවා. එතකොට වැඩි ප්‍රමාණයක් බිඳ වට්ටලා ඉතිරි ටික තමයි ඇඟ පුරා ගෙනිහින් දෙන්නේ. හැබැයි අපි ඉන්ජෙක්ෂන් එකක් දෙනකොට IV එකක් දෙනකොට මොකද කරන්නේ? අක්මාවට යන්නේ අපේ රුධිර සංසරණයට දෙන්නේ, ශිරාවකට දෙන්නේ. දීපු ගමන් මොකද වෙන්නේ? එයා කෙලින්ම යන්නේ heart එකට. heart එකෙන් ඇඟ පුරා පම්ප් කරලා ඊළඟ වටේදී තමයි අක්මාවට එන්නේ. එහෙනම් IV drug එකක් හරි IV එකක් ඉස්සල්ලාම මොකද වෙන්නේ අක්මාව හරහා ගිහිල්ලාද
ඇඟ පුරා බෙදා හරින්නේ නැත්නම් ඉස්සෙල්ලා ඇඟ පුරා බෙදා හරලද අක්මාව හරහා යන්නේ IV එක ඉන්ජෙක්ෂන් එක කාටද කියන්න පුළුවන් දායරලා තමයි දෙවෙනි එක පුරා බෙදා හැරලා තමයි අක්මාවට. හරි ඉස්සෙල්ලා ඇඟ පුරා ගිහිල්ලා තමයි liver එක හරහා යන්නේ හැබැයි ඕරල් එකක් මොකද වෙන්නේ ඕරලි ගන්න ඩ්‍රග් එකක් මොකද වෙන්නේ liver එක මුලින්ම අක්මාව. බිඳ වැටිලා තමයි ඇඟ පුරා බෙදා හරින්නේ නේද heart එක දෙසට යන්නේ බිඳ වැටුණාට පස්සේ ඒ කියන්නේ අපි දකින්න දෙයක් ඕරලි ගන්න ඩ්‍රග් එකක් යම් කිසි ප්‍රමාණයක් මොකද වෙන්නේ බිඳ වැටිලා තමයි ඇඟ පුරා බෙදා හරින්නේ අපි ඕකට කියනවා first pass hepatic metabolism ඉක්මාව ඉස්සෙල්ලාම අක්මාව හරහා ගිහිල්ලා බිඳ වැටිලා හෘදය දෙසට යනවා නම් ඒකට කියනවා first pass hepatic metabolism කියලා. හරිනේ? සරලව තේරුම් ගන්න. What do you mean by first pass hepatic metabolism කිව්වොත් එහෙම ඔයාලගේ ටියුට් එකේ පළවෙනි පිටුවේ තියෙනවා cover page එකේ මෙන්න මේක. පෙනේද? පෙනේ. පේනවද? දැන් අපිට පෙනේ පිප්පෙනවා මේ බලා ගන්න. හරි? cover page එකේ ටියුට් එකේ බලන්න මොකක්ද වෙලා තියෙන්නේ? වෙන්නේ යන්නේ ඕරලි ගන්න එකක් ඉස්සල්ලාම අක්මාව හරහා යනවා IV එක අක්මාව බයිපාස් කරනවා හරිනේ IV එක අක්මාව බයිපාස් කරනවා right එහෙනම් මතක තියාගන්න first pass hepatic metabolism කියන්නේ drugs administered orally hari are first exposed to the liver and then may be extensively metabolized වැඩිපුර ප්‍රමාණයක් බිඳ වැටෙනවා ඊට පස්සේ තමයි ඇඟ පුරා බෙදා හරින්නේ ඕකට කියනවා අපි first pass hepatic metabolism හරි අදින් පස්සේ අමතක වෙයිද ඔය කතාව අමතක වෙන්නේ නැහැ හරි right එහෙනම් අපි යන් අපේ පස්වෙනි පිටුවට ඔය පස්වෙනි පිටුවේ තියෙනවා දෙවෙනි එක first pass hepatic metabolism එක වැඩිපුර දකින්න ලැබෙන්නේ orally ගන්න drugs වලින් ඕක ඉස්සරහින් ලියා ගන්න oral drugs කියලා ලියා ගන්න මෙන්න මේකට oral drugs ඒ කියන්නේ මොනවද tablet capsule syrup නේද syrup powder අපි එදා කතා කරේ powder granule ඔන්න ඕවා හරිනේ ඔන්න ඕවා හරි first pass hepatic metabolism එකට ලක් වෙනවා ඊට පස්සේ solubility of a drug drug එක ද්‍රාව්‍යතාවය හරි හොඳට දැන් ආමාශයෙන් මෙතන ගන්න drug එක හොඳට soluble නම් හරි freely soluble නම් මෙයා හරි highly soluble නම් මොකද වෙන්නේ මෙයා මොකටද යන්නේ රුධිර සංසරණයට නිකම්ම යනවා හැබැයි දිය වෙන්නේ නැත්තම් එයා රුධිර සංසරණය ගමන් කරන ප්‍රමාණය හරි අඩුයි ඇයි දිය වෙන්නේ පැන එක හරහා යන්න නේද ආමාශයෙන් එළියට යන්න දිය වෙන්න ඕනේ හරි solubility එක හරියම වැදගත් වෙනවා හරි solubility එක අනිවාර්යයෙන් වැදගත් වෙනවා මම මේකට අදාළ soluble වෙන විදිහ කොහොමද කියලා මම වෙනම explanation එකක් දෙනවා වෙනම තැනකදී හරි දැනට මතක තියාගන්න හොඳට soluble නම් හරි ඒ කියන්නේ ඒ සමහර ඖෂධ තියෙනවා ජල ද්‍රාවී එවුවා සමහර ඖෂධ තියෙනවා ලිපිඩ ද්‍රාවී එවුවා හරි එහෙනම් මතක තියාගන්න මේ ඖෂධයක් ඉස්සල්ලාම ආමාශයෙන් මේ ඕරල් රූට් එකකින් ගන්න එක හරි ඉස්සල්ලාම කොහෙද දිය වෙන්න ඕනේ ජලීය මාධ්‍යයක ආමාශයෙන් නේද ජලීය මාධ්‍යයක දිය වෙන්න ඕනේ එහෙනම් එයා ජල ද්‍රාවී වෙන්න ඕනිද නැද්ද ජල ද්‍රාවී වෙන්න ඕනි හැබැයි ඊළඟට මොකක් කරාද යන්න ඕනේ මේ ජීව පටලය හරහා යන්න ඕනේ මේ සෛල පටලයක් කරහා යන්නේ සෛලවල වැඩිපුරම දිය වෙන්නේ මොනවද සෛලවල වටේම තියෙන ස්තරය මොකද්ද තරල විශේෂතාවකේ ලිපිඩ් තියෙන්නේ ෆොස්ෆොලිපිඩ් එහෙනම් ලිපිඩ හරහා යන්නත් ඕනේ ඔයාලා අහලා තියෙනව නේද same feathers flock together කියලා එකම જાතිය කට්ටිය එකට සෙට් වෙනවා නේද අන්න ඒ වගේ එකක් තමයි මෙතන ලිපිඩ ද්‍රාවී සංයෝග ඉක්මනින් ලිපිඩ පටලය ඔස්සේ දිය වෙලා රුධිර සංසරණයට ගමන් කරනවා එහෙනම් මතක තියාගන්න ඊළඟ කතාව
ඊළඟ කතාව තමයි මොකද්ද? ලිපිඩ ද්‍රාවී සංයෝගයක් තියෙන වෙන්නත් ඕනේ එක. එහෙනම් water soluble වෙන්නත් ඕනේ. ඊට පස්සේ මොනවා වෙනවද? lipid soluble වෙන්නත් ඕනේ. එහෙනම් අපි කියනවා මොනවා වෙන්න ඕනද? වැඩිපුරම අපේ ඇඟේ තියෙන මොනවද? ජලය. sorry ලිපිඩ තියෙන ලිපිඩ ස්තර සෛල තියෙන්නේ. එහෙනම් මොකක් වෙන්න ඕනද? highly lipophilic lipid වලට කැමති වෙන්න ඕනි. lipophilic හරි and lessly hydrophilic ජල ද්‍රාවී වෙන්න ඕනේ. හා ජලයට කැමති වෙන්න ඕනේ. හරි. ඔහොම වුණත් හොඳට මේ ඩ්‍රගයේ ක්‍රියාකාරීත්වය පවත්වා ගන්න පුළුවන්. මේක වෙන විදිය මීට අමතරව තව තියෙන අයනික ඒවා හරි ඊට පස්සේ මේ non ionic ionic කොහොම කියලා අපි වෙන් කරනවා. එතකොට මම ඒ ටික ලස්සට පැහැදිලි කරලා දෙන්න. දැනට මතක තියාගන්න මොනවා වෙන්න ඕනද? වැඩිපුර ලිපෝෆිලික් වෙන්න ඕනි. හරි. සුළු වශයෙන් මොනවා වෙන්න ඕනද? හයිඩ්‍රොෆිලික් වෙන්න ඕනි. රයිට්. එහෙනම් ඔන්න දෙවෙනි කතාව. ඊළඟ කතාව chemical instability. හරි ඊළඟ තමයි chemical instability. මොකද මේ chemical රසායනිකව stable කියන්නේ ස්ථායි. හරි රසායනික ස්ථායි වෙන්න ඕනේ. මේ අරගෙන ඉස්සරහින් දාගන්න highly lipophilic lessly hydrophilic කියලා දාගන්න. right පුබුදු hand raise අහන්න ප්‍රශ්නේ. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. අපේ අර බයෝ අවైలබිලිටි කියන එකේ ඒකේ ඕරල් ඉන්ජෙක්ෂන් වෙන්න ඕනද ඒ සමීකරණ ඒක මාරු වෙන්න බැයිද රූට් එක? මොකද්ද? උඩ ඒ කියන්නේ බයෝ ඔව් අවైలබිලිටි කියන එකේ අපි ඒක ඕරල් ඉන්ජෙක්ට් කියලානේ ගත්තේ දෙක. ඔව් එතකොට සර් කිව්වනේ ඒක ඕරල් එක රූට් එක වෙනස් වෙන්න පුළුවන් කියලා. ඒතකොට සමීකරණය අපිට මේ ඒ වෙන විදිහකට දාලා හදා ගන්න පුළුවන්ද? ඒ කිව්වේ මෙහෙමනේ බයෝ ප්‍රමාණයි area under the curve oral divided by area under the curve IV කියලා කිව්වේ. මේක 100% කියලා ඔයා කියන්නේ මේ oral වෙනුවට වෙන එකක් දාන්න පුළුවන්ද කියලා නේ අහන්නේ නේද? ඔව් සර්. right මෙතෙන්ද දාන්න පුළුවන් IV හැර IV නැතුව අපිට දාන්න පුළුවන් area under the curve අපි දානවා topical. ඒ කියන්නේ ආලේප කරනවා. හරි? ආලේප කරනවා වෙන්න පුළුවන් ඒක. හරිද? ඊට පස්සේ අපිට දාන්න පුළුවන් ඕනනම් මෙතෙන්ද මොනවාද? area under the curve patch. patch එකක් විදියට. ආලෝප එකක් විදියට. හරි? area under the curve මොනවාද? eye drop. eye drop එකක් විදියට දුන්නා නම්. හරි? එහෙම දාගන්න පුළුවන්. bio availability එහෙම තමයි හොයන්නේ. හරි? මාර්ගය මොකක්ද කියලා බලනවා. root එක. ඒකට අනුව වෙනස් වෙනවා. හරිද? right එහෙනම් යන් අපි හරි chemical instability මේ stable කියන්නේ මොකද? හැම වෙලෙම ස්ථායි stable මේ බලන්න stable කියන්නේ ස්ථායි instability කියන්නේ මොකද? instability කියන්නේ මොකද්ද? අස්ථායි කියන එක. අස්ථායි රසායනිකව chemically unstable නම් chemically unstable නම් bio availability එකට සෑහෙන්න බලපානවා. අපි ගන්න බෙහෙතක් හරි රසායනික අස්ථායි නම් අපි හිතමු ඇසිඩ් ඉස්සලාම හම්බෙන්නේ කවුද? අපේ ආමාශය highly acidic නම් ඇසිඩ් හමුවේ විනාශ වෙන ද්‍රව්‍යයක් නම් මොකද වෙන්නේ? එයා orally ගත්තට වැඩක් නැහැ. chemically මොනවා වෙලාද? unstable අස්ථායි ඇසිඩ් හමුවේ විනාශ වෙනවා. එහෙනම් ඒක තේරුමක් නැහැ වැඩක් නැහැ. හරි බයෝ අවైలබිලිටි ගොඩාක් අඩු වෙනවා. හරි තව සමහර ඒවා තියෙනවා. අන්ත්‍රේදී බෙද වැටෙන ඒවා. හරි අන්ත්‍රේදී බෙද වැටෙන ඒවා. ඒ කියන්නේ අන්ත්‍රය ඇවිල්ලා බාෂ්මිකයි. මේ බාෂ්මික එක මොනවා වෙන්න පුළුවන්ද? බාෂ්මික එක ඒ කිමිකලි අස්ථායි නම් හරි එයා හරියන්නේ නෑ ඕන දෙන්නේ. ඒව දෙන්න වෙන්නේ වෙන රූට් එකේ. එක්ක IV එකක් එක්ක ඇප්ලයි කරන එකක් වෙන ක්‍රමයකින් තමයි දෙන්න වෙන්නේ. හරි? කියන්නේ කෙමිකලි අන්ස්ටේබල් නම් ඒ රූට් එකේ බයෝ අවైలබිලිටි එකට සෑහෙන්න බලපාන. උදාහරණ මම කියන්නම්කෝ. ඉන්සියුලින් ඕරලි ගත්තම වැඩක් තියෙයිද?
ඒක chemically unstable. ඇයි ඉන්සුලින් මුඛමාර්ගයෙන් ගත්ත ගමන් ඇසිඩ් ධම්මේ ප්‍රෝටීන් එකක්. ඉන්සුලින් කියන්නේ හෝමෝන් එකක්. ඒකේ ප්‍රෝටීන් තියෙන්නේ. මොකද වෙන්නේ? ආමාශයේ මොන වෙනවද ඉක්මනටම විනාශ වෙලා යනවා. ඇසිඩ් ධම්මේ. ඒක නිසා chemically unstable නම් ඒක bio availability එක directly බලපෑම් ඇති කරනවා. ඔන්න තුන්වෙනි කාරණේ chemically instability. හරි chemical instability. තුන්වෙනි එක හරි හතරවෙනි එක nature of the drug formulation. ඖෂධ හදන විදිය. nature of the drug formulation. ඖෂධ හදන විදිය. හරි සමහර ඖෂධ තියෙන අතරම IV route එකෙන් හැදුවොත් එයා 100% bio availability තියෙනවා. හරි වෙන route වලින් හදේවා. අපි කියන sublingual දිව යට තියාගන්න ඒවා. හරි ඉක්මනට දිය වෙලා අපේ හෘදය කරා යන ඒවා. උදාහරණ GTA මේවා ගත්තාම මොකද වෙන්නේ? ඒක formulate කරන විදිය ඉක්මනට දිය වෙන්න පුළුවන් ඖෂධ. disintegrate වෙන්න පුළුවන් ඖෂධ. ඉක්මනට කැඩිලා දිය වෙලා ඇඟට උරා ගන්න පුළුවන් විදිය ඖෂධ. එක්ක අපි ගාන දෙයක් ගාපුවාම ඉක්මනට රුධිරයට උරා ගන්න පුළුවන් නම් ඒ වගේ එකක්. ඒ කියන්නේ formulate කරන විදිහ අනුව ටැබ්ලට් එකක් ගත්තොත් මොකද වෙන්නේ? ටික වෙලාවක් යනවා ඇක්ෂන් එක එන්නේ. අයියේ බඩට ගිහිල්ලා දිය වෙලා කැලරි වලට කැඩලා දිය වෙලා ඇබ්සෝබ් වෙලා ටික වෙලාවක් යනවා ඒකට යන්න. හරි ඉතින් bio availability වෙනස් වෙනවා. හරි සමහර ඒවා තියෙනවා ගියපු ගමන් ඉක්මනට දිය වෙන්න පුළුවන්. උදාහරණ ඇන්ටාසිඩ්. හරි ඇන්ටාසිඩ් කියන එක bio available කියන්නේ ලේවල්ට ගමන් කරන ඒවා නෙමෙයි වැඩිපුර තියෙන්නේ. ආමාශයේ ක්‍රියාත්මක වෙනවා. හරි එතකොට ඩ්‍රග් එක බාෂ්මිකයි නම් ආමාශයේ ඇසිඩික් කන්ඩිෂන් එක අඩු කරන්නනේ බාෂ්මික දේවල් දෙන්නේ. ඇන්ටාසිඩ් ඇන්ටි ඇසිඩ් ඇන්ටාසිඩ් දීපුවා මොකද වෙන්නේ? අන්න ආමාශයේ මේවා එක ඇසිඩිටි එක අඩු කරනවා. ඉතින් ඒ වගේ ඉක්මනට දිය වෙන විවිධ වර්ගයේ ඩෝසේජ් ෆෝම් හදනවා. ඖෂධ හදන ආකාරය ෆෝමියුලේට් කරන විදිහ අනුව bio availability වෙනස් වෙනවා. ඒක තේරුම් ගන්න සරලව ඔන්න ඔය ෆැක්ටර්ස් ටික සරලව මතක තියාගන්න. මොකටද? bio availability වලට බලපාන. මොනවාද? පළවෙනි එක තමයි අපි කියපු physical factors තුන. ඒකට අමතර first pass hepatic metabolism, solubility of drug, chemical instability, nature of the drug formulation. ඔය ටික සරලව මතක තියාගන්න. ඔයිට වඩා හැලී එපා. ඔළුවේ තියාගන්න ඔය කරුණු ටික විතරයි. හරි. ඕක සරලව ඉතින් බොහොම සරලව කියන්න පුළුවන් ඕනම කෙනෙක්ට. හරි. මේක මෙන්න මේ කරුණු ටික තමයි තියෙන්නේ කියලා කියන්න පුළුවන්. හැබැයි විස්තර කරද්දී ඒකට අදාළ පොඩි කරුණු ටිකක් ඔයාලා ලියන්න ඕනේ. ලිව්වේ නැත්තම් වැඩක් නැහැ නේද? ඒකින්ද කරුණු වලට ඉස්සෙල්ලා මතක තියාගන්න. කරුණු 7ක් තියෙනවා. ඒ 7 මතක තියාගන්න. රයිට්. දැන් මම ඔතනින් පොඩ්ඩක් අයින් වෙලා මොකටද යන්නේ? පොඩි ඇන්ටිඩෝට් එකක් කියලා දෙන්නම්. හරි. ඊට පස්සේ අපි යන් අපේ ඊළඟ කොටසට. හරි. මේ අහගන්නකො. දැන් මේ වෙන ප්‍රමාණ ඇන්ටිඩෝට් කීයක් කිව්වද? ප්‍රතිවිෂ කීයක් කිව්වද? right. පැරසිටමෝල් වලට කිව්වා නේද? ඇස්පිරින් වලට කිව්වා. ඇස්පිරින් වලට කිව්වා. ඊට පස්සේ ආයෙ මොනවද අපි කතා කරේ? ටැලියම් වලට කිව්වනේ. ඊයේ සතියේ කිව්වනේ ටැලියම් වලට. කිව්වා මෙතනෝල් වලට කිව්වා. මෙතනෝල් වලට එතනෝල්. හරි. ආයෙ මොනවද අපි කතා කරේ? ටැලියම් වලට මොනවද කිව්වේ? Prussian blue. Prussian blue. Prussian. හරි. අපි ප්‍රොපනිල් වලට කිව්වද? ඔව්. ප්‍රොපනිල් වලට කිව්වා. මොකද්ද? methylene blue. මෙතිලීන් blue. මෙතිලීන් blue. හරි. අපි කිව්වද කොපර් වලට? කිව්වද? Penicillamine. Penicillamine. Right. ඊට පස්සේ කිව්වද කියන්නකො මට දක්කඩ අයර්න් මේ ක්ලාස් එකේ අයර්න් පොයිසනින් වලට කිව්වද? නෑ. නෑ. right. අයර්න් පොයිසනින්. අපි එහෙනම් අයර්න් ගැන අද කියමු. හරි? කෙරසින් ඇහුනේ. කෙරසින් වල කිව්වනේ.
kerosene oil. Right. Paracetamol වලට තුනක් තියෙනවා කියවනේ. ඒ තුන මතකයි කට්ටිය නේද? මොනවාද? N-acetylcysteine, activated charcoal, methionine. methionine. Right. Right. Fuller's earth ඉස්සර පාවිච්චි කරා දැන් පාවිච්චි කරන්නේ නෑ. හුඹස් මැටි නේද? Fuller's earth. හරි? right. මේ ආවිල්ලා ඉන්ජෙක්ෂන් එකක්. මේ ආවිල්ලා පවුඩර් එකක්. කළු පාට කුඩක්. මෙයා ඇවිල්ලා ටැබ්ලට් එකක්. මේත් ඇවිල්ලා මැටිනේ නේද? පවුඩර් එකක් තියෙන්නේ මේකේ. හරි? පවුඩර් එකක්. right. දැන් මම දෙනවා ඇස්ප්‍රින් වලත් මතක ඇති. මොකද්ද? sodium bicarbonate. acid එකක් E+ එකකින් හදනවා. right. අද කියලා දෙන්නම් මම iron. හරි? හරි. right. දැන් අද මම කියනවා iron poisoning වලට. හරි? iron. ඔයාලා දන්නවා iron poisoning වෙන ලෙඩක් තියෙනවා අපේ. හරි? මොකද්ද iron poisoning වෙන ලෙඩේ? ඒ තමයි ඔයාලා අහලා ඇති thalassemia. බානුජා ඔයාගේ මයික් එක නිතරම ඔන් වෙනවා. හරි? right. thalassemia. බලන්න thalassemia කියන්නේ මොකද්ද? thalassemia කියන්නේ අපේ hemoglobin වල. හරි? hemoglobin වල තියෙන මොනවද? heme plus මොනවද තියෙන්නේ? globulin. globulin කියන ප්‍රෝටීන් එකයි යකඩයි heme තමයි මේකේ තියෙන්නේ. ඉතින් දැන් තියෙන ගැටලුව තමයි ගොඩාක් thalassemia ලෙඩුන්ගේ මේක කැඩිලා heme accumulator එකතු වෙනවා ලේවල. හරි? ඒ කියන්නේ යකඩ එකතු වෙනවා ලේවල. මේක අපිට toxic. මේක අපිට විස සහිතයි. ඕනකට වඩා ඕනම දෙයක් ඇඟ ඇතුලේ එකතු වෙනකොට ඒක විස සහිතයි. ඒ නිසා මොකද වෙන්න ඕනේ? අපිට මේ යකඩ අයින් කරන්න ඕනේ ලේවලින් නිතර. දවසකට සෑහෙන ප්‍රමාණයක් යකඩ එකතු වෙනවා. අපි නිතරම යකඩ අයින් කරන්න ඕනේ. අයින් කරලා නැත්නම් මොකද වෙන්නේ? ඒක ටොක්සික් වෙනවා. හරි? ඉතින් මේ thalassemia කට්ටිය වැඩිපුරම අපි දකින්න ලැබෙන්නේ කොහෙද? වයඹ පළාතේ නේද? වයඹ පළාතේ ගල්ගමු ආශ්‍රිතව කුරුණෑගල ගල්ගමු ආශ්‍රිත ගොඩාක් මේක දකින්න ලැබෙනවා. ඉතින් ගොඩාක් අය මේ වගේ විවාහ එහෙම කරගන්නවා නම් මේ ටෙස්ට් එක කරාට කමක් නැහැ. හේතුව අපි thalassemia රෝගීන් දෙන්නෙක් විවාහ වුණා මොකද වෙන්නේ? අනිවාර්යෙන් හැදෙන ළමයා thalassemia රෝගියෙක්. ඉතින් වාහකයෝ දෙන්නෙක් විවාහ වුණත් thalassemia රෝගියෙක් ඇති වෙන්න ඉඩ වැඩි. ඒකින්ද හැම වෙලේම thalassemia ටෙස්ට් එකක් කරගන්න එහෙම කුරුණෑගල ඒ වගේ පළාතකින් විවාහයක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරිද? ඒ ප්‍රදේශයේ තමයි ඒක පොඩ්ඩක් කන්සන්ට්‍රේට් වෙලා තියෙන්නේ. හරි? රයිට්. thalassemia වලදී අපිට ඉතින් කරන්න තියෙන්නේ මේ හැදෙන අයන් ටික ඇඟෙන් ඉවත් කරලා දාන්න ඕනේ. හරි? ඇඟෙන් ඉවත් කරන්න ඕනේ. මේක ඉවත් කරන්න නම් අපිට තියෙනවා ඖෂධ වර්ග දෙකක්. එකක් තමයි oral ගන්න එකක් තියෙනවා. අනිත් එක තියෙනවා IV ගන්න එකක් තියෙනවා. ඉතින් oral ගන්න එකට අපි කියනවා මොකක්ද කියලාද? මුඛ මාර්ගෙන් ගන්න එක රස්යෝපනරා. මොනවාද? අසුන්රා. මොනවාද? අසුන්රා. අසුන්රා කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක්. හරි? IV එකේ බ්‍රෑන්ඩ් නේම් එක තමයි Desferal. මොකද්ද? Desferal. මේ IV බ්‍රෑන්ඩ් නේම් එක ඇත්තටම මේක අපි දැනගෙන ඉන්න ජෙනරික් නේම් නේ. ඖෂධීය නමනේ. අපි කියන අසුන්රා වලට මොකක් කියලාද? Ferasirox. Ferasirox. මේක ටැබ්ලට් එකක්. ටැබ්ලට් එක කියන්නේ මේක dispersible ටැබ්ලට් එකක්. දිය කරලා බොන්න දෙන්න පුළුවන්. හරි dispersible.
මෙයා ඉන්ජෙක්ෂන් එක මේකට හොඳම නම තමයි desferrioxamine. ඉතින් මතක තියාගන්න මේකේ විශේෂත්වයක් තියෙනවා. හරි මේ D කියන හැම වෙලේම ග්‍රීක් වලින් කියන්නේ අපි මොකද්ද? D ඉවත් කරන්න. නෑ එපා. D හරි ඉවත් කරන්න. D ferrosirox. හරි ferrous අයින් කරන්න. සීරම් එකෙන් ferrous අයින් කරන්න. D ferrosirox. ලේවලින් සීරම් එකෙන් මොනවද? අයන් අයින් කරන්න. හරි ඊළඟ එක desferrioxamine ලේවලින් නේද? ferris නැත්තම් අයන් අයින් කරන්න. හරි ඉතින් ඉන්ජෙක්ෂන් එකයි ඕරල් එකයි දෙකක් තියෙන. ඉතින් ඉස්සර ඉන්ජෙක්ෂන් එක තිබ්බේ හැම වෙලේම විදින්න එනවා. පොඩි ළමයි ගොඩාක් තැලසීමියා කට්ටිය හොස්පිටල් වලට ගියපුවම දැකලා තැලසීමියා වාට්ටු වෙනම තියෙනවා. ඒ කට්ටියට මේවා ඉන්ජෙක්ට් කරනකොට අධික වේදනාවක්. පොඩි ළමයිට ගොඩාක් මේක වේදනාකාරී. ඒකින්ද පස්සේ කාලෙක මීට අවුරුදු 10ක 15ක විතර කලින් හොයාගත්තා මොකද්ද? මේකට හරියන්න දිය කරලා බොන්න දෙන්න පුළුවන් පෙත්තක්. හරි මේ පෙත්ත වතුර චුට්ටක් දාලා දිය කරලා බොන්න දෙන්න පුළුවන්. ඒතකොට ඒක කියනවා අපි dispersible කියලා. dispersible ටැබ්ලට් එකක්. දිය කරලා බොන්න දෙන. ඒක පොඩි ළමයිට ගොඩාක් හොඳයි. ඉතින් ඒක ප්‍රසිද්ධම බ්‍රෑන්ඩ් නේම් එක තමයි අසුම්රා. මේක ඇවිල්ලා නොවාටිස් කියන කම්පැනි එක කරන්නේ ස්විට්සර්ලන්ඩ් බ්‍රෑන්ඩ් එකක්. ස්විට්සර්ලන්ඩ් වලින් එන්නේ. ඉතින් මේකට කම්පිටිටර්ස්ලා ඉන්නවා ඔය ඉන්දියාවේ. එයාලත් මේ වෙනුවටම එකක් හදනවා. හරි. ඉතින් ওই දෙක අතර ලොකු තරගයක් තියෙනවා. ඔය තැලසීමියා ඕගනයිසේෂන් ඔක්කොම එකතු කරගෙන මේ කට්ටිය ලොකු තරගයක් දෙනවා තමන්ගේ බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරන්න. ඉතින් හැම වෙලේම මේ වගේ ලෙඩකදී ඉතින් අපි උපරිම ක්වොලිටි ඩ්‍රග් එක තමයි දෙන්නේ. හරිනේ? right. ඉතින් මේ ඉන්ජෙක්ෂන් එක desferrioxamine ඕක මතක තියාගන්න. මේ අයන් අල්ලලා එළියට විසි කරන්න පුළුවන්. කීලේට් කරන්න පුළුවන් ඩ්‍රග් එකක් තමයි මේ. කීලේටින් කියන්නේ නකර කියන එක. කීල් කියන්නේ නකර අල්ල ගන්නවා සංකීර්ණයක් හදුනා එළියට ඇදලා දානවා. ලේවලින් එළියට ඇදලා දානවා. ඉතින් එහෙම එකට කියනවා අපි මොකද කීලේටින් ඒජන්ට් එකක් කියලා. ඉතින් අයන් අයින් කරන්න අපි දෙනවා වර්ග දෙකක්. එකක් D ferrosirox අනිත් එක තමයි desferrioxamine. හරිද වැඩේ? right. ඔන්න එහෙනම් අද ඇන්ටිඩෝට් එකක් කිව්වා මොකද්ද? අයන් අයින් කරන්න පාවිච්චි කරන ඩ්‍රග්. තව එකක් මම කියලා දෙන්නම්. ඒ තමයි සර් හුජරේ කියන බිලිරුබින් වැඩි වුණාම මේ මොනවද ඒක අයින් කරන්න කොහොමද? බිලිරුබින්. අර පොඩි බබාලගේ වැඩි වෙන්න. ඔව් බිලිරුබින් කියන්නේ අපේ ඇඟේ තියෙන මේ පිත් වර්ණකය නේද? බිලිවර්ඩින් බිලිරුබින්. හරි මේ දෙක අයින් කරන්න අපි ගොඩාක් වෙලාවට පාවිච්චි කරනවා මෙන්න මෙහෙම එකක්. ඔයාලා අහලා ඇති මේ lipid lowering drugs අහලා තියෙනවද? lipid lowering. හරි මේක රෝගයක් විදිහට ගොඩක් දෙනෙක්ට එනවා. හරි එතකොට අපි කරනවා පොඩි වැඩක්. හරි මෙතන තියෙනවා bile acid binding resin කියලා જાතියක්. මේක ඔයාලා තාම ලොකු වැඩි. හරි මේ පිත් වර්ණක අතල බඳලා තියාගන්න පුළුවන් මැලියම් වර්ගයක් රෙසිනයක්. හරි මේ රෙසින් අපි පාවිච්චි කරනවා මේවා අයින් කරලා දාන්න. හරි ඒ වගේ දෙයක් අපිට පාවිච්චි කළොත් මේ තියෙන පිත් වර්ණක අයින් කරන්න පුළුවන්. ඒකින්ද ගොඩාක් වෙලාවට කොලෙස්ටරෝල් ඇබ්සෝර්බන්සි අඩු කරන්නත් පුළුවන්. ඉතින් මේ වගේ තව ඩ්‍රග්ස් තියෙනවා ගොඩාක් එෆිකසි එකකින් වැඩි කරපු ඩ්‍රග්ස් ගොඩක් මේ තියෙනවා වෙළඳපොලේ. ගොඩක් ඒවා ඕලිස්ටයිඩ් එක එක වර්ග තියෙනවා. හරි ඉතින් මේ ඩ්‍රග්ස් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි පොඩි ළමයිට විශේෂයෙන් අපි විශේෂ සැලකිල්ලකින් විවිධ අලුත් වර්ග පාවිච්චි කරනවා. හරි ඉතින් මේවටම අපි යන්නේ නැහැ. කුඩා ළමයිට ඔය ඩ්‍රග්ස් වලට වඩා ඊට වඩා හොඳ සේෆ් ඩ්‍රග් පාවිච්චි කරනවා. හරි හරි එහෙනම් අපි යමු මේකෙන් ඊළඟ එකට. අද මම තව එකක් කියලා දෙනවා. මොනවද? cyanide poisoning. cyanide. ඔයාලා දන්නවද cyanide සාමාන්‍යයෙන් poisoning වෙන්න පුළුවන් ක්‍රම? අපි cyanide ඉස්සර කාලේ නම් cyanide මොකද කරන්නේ? cyanide ආහාරයට අරගෙන විස කර ගන්නවා නේද?
අපිට මතකද යුද්ධ කාලේ එහෙම ඒවා වුණා. හරි. දැන් හැබැයි එහෙම ඊට වඩා සයනයිඩ් පොයිසනින් වෙන ක්‍රම තියෙනවා. මොනවද සයනයිඩ් පොයිසනින් වෙන ක්‍රම? සමහර ඖෂධින්ද සයනයිඩ් හැදෙනවා. සමහර ආහාරින්ද සයනයිඩ් හැදෙනවා. හරි. ආයෙ මොනවින්දද? සමහර ආයෙ මොනවින්ද? සයනයිඩ් හැදෙන්න පුළුවන් තියෙනවා. මොනවාද? සයනයිඩ් එන්න පුළුවන් මොනවාගේ දේවල්? ඔයාලා අහලා තියෙන්නේ මඤ්ඤොක්කත් එක්ක නේද? එන්න පුළුවන් මඤ්ඤොක්ක වගේ දෙයක්. රයිට්. ඔය කියන්නේ මැනියෝ. රයිට්. හොඳයි. ඉතින් ඔය වගේ දේවල් හින්දා සයනයිඩ් ප්‍රොඩක්ෂන් වෙන්න පුළුවන්. හැබැයි අපේ ඇඟේ සයනයිඩ් හැදෙන්න පුළුවන් තව එක ක්‍රමයක් තියෙනවා. මොකක්ද මේ ක්‍රමය? මෙන්න මේක. ඔයාලා අහලා තියෙනවද ඉමර්ජන්සි හයිපර්ටෙන්ෂන් කියලා? අපිට ප්‍රෙෂර් එක ඩයස්ටොලික් ප්‍රෙෂර් එක more than අපේ heart එකේ ඇති කරන ප්‍රෙෂර් වර්ග දෙකක් තියෙනවා සිස්ටොලික් ඩයස්ටොලික් කියලා. හරි ඒවා තාම කියලා දෙන්න නෑ. ඉස්සරහට කියලා දෙන්න. මේ ප්‍රෙෂර් එක වැඩි වුණාම සාමාන්‍ය 150 160ට වඩා වැඩි වුණාම හරි සිස්ටොලික් ප්‍රෙෂර් එක ඩයස්ටොලික් ප්‍රෙෂර් 210ට වඩා වැඩි වුණාම අපි කියනවා ඉමර්ජන්සි කන්ඩිෂන් එක. ඉක්මනට ප්‍රෙෂර් එක අඩු කරන්න ඕනේ. අඩු කරේ නැත්නම් අපේ ඉන්ටර්නල් ඕගන් ඩැමේජ් වෙනවා. හරි ඉන්ටර්නල් ඕගන් ඒකට අපි දෙන ඩ්‍රග් එකක් තමයි ඉක්මනට ප්‍රෙෂර් එක බස්සන්න මොනවාද? සෝඩියම් නයිට්‍රොප්‍රොසයිඩ්. මොකද්ද? සෝඩියම් නයිට්‍රොප්‍රොසයිඩ්. sodium nitroprusside මේක ඔයාලා chemical structure එක දැනගත්තොත් එහෙම මෙන්න මෙහෙම එකක්. හරි? මෙතන තියෙන ඔයාලා ඉගෙන ගන්න වචන ගොඩක් ඕන් අහගන්න. සාමාන්‍යයෙන් නයිට්‍රෝ කාණ්ඩයක් තමයි අපේගේ රුධිර වාහිනිය ඉහිල් කරන්න හේතු වෙන්නේ. මේකට සයනයිඩ් කාණ්ඩ පහක් සම්බන්ධ වෙලා තියෙනවා. හරි සයනයිඩ් කාණ්ඩ පහක් සම්බන්ධ වෙලා තියෙනවා. දැන් මොකද්ද මේ නයිට්‍රික් ඔක්සයිඩ් මෙන්න මේක තමයි අපේගේ නැචරලිම තියෙන කෙමිකල් එක. හරි නැචරලි තියෙන කෙමිකල් එක. මෙයා රුධිර වාහිනිය ඉහිල් කරන රිලීස් වෙච්ච ගමන් විශාල කරලා දෙනවා. රුධිරේ ගොඩාක් ගමන් කරන්න පුළුවන් ප්‍රෙෂර් එක අඩු කරනවා. ඉතින් මේ ඩ්‍රග් එක මොකද කරන්නේ මේක නිදහස් කරන එක තමයි. දැන් මොකද වෙන්නේ මේක ඉක්මනට විඳ වැටෙනවා. T half එක less than 1 minute. හරි less than 1 minute. sorry T half එක එකට වඩා අඩුයි. විනාඩියක් යනකොට මොකද වෙන්නේ? මේක වේගෙන් විඳ වැටලා ටක් ගන්නවා. හැබැයි විඳ වැටෙනකොට මොනවද හැදෙන්නේ මේකේ? සයනයිඩ් අයන හැදෙනවා. හරි නයිට්‍රික් ඔක්සයිඩ් හැදෙනවා. හරි ඉතින් අපේ ප්‍රධාන බලාපොරොත්තුව මෙයා හදා ගැනීම. මෙයාත් හැදෙනවා යැත. මොකද වෙන්නේ? ඉක්මනට විනාඩියක් ඇතුළත සයනයිඩ් අයන ගොඩාක් හැදෙනවා. ඒ වගේ දිගින් දිගට දෙනවා මොකද වෙන්නේ? සයනයිඩ් අයන අපේ ඇඟේ ඇතුළේ නිකම්ම වැඩි වෙනවා. ප්‍රෙෂර් එක නම් අඩු වෙයි. ඊළඟට මොකද වෙන්නේ? මේ ලෙඩා මැරෙන්න මොකද? සයනයිඩ් පොයිසනින් වෙනවා. හරි ඒ නිසා මේකට එරෙහිව අපි ප්‍රතිවිෂ ගොඩනගාගෙන ඉන්න ඕනේ. මේක දෙනවත් එක්ක ඒකත් එක්කම අපි ප්‍රතිවිෂය දෙන්න ඕනේ. හරි මම මේක හයිපර්ටෙන්ෂන් පාඩමේදී කියලා දෙන්නම්. සයනයිඩ් වලට ප්‍රතිවිෂ විදිහට අපි පාවිච්චි කරනවා මොනවද? සයනයිඩ් කන්වර්ට් කරනවා තයෝසයනයිඩ් බවට. A level chemistry කරද්දී මතක ඇති සයනයිඩ් එක දැසෙන නිස්සාරකේ කාබන් නයිට්‍රජන් අඳුර ගන්න නේද? කරා සෝඩියම් නයිට්‍රොක්සයිඩ් එක පාවිච්චි කරන්න ඇති. හරි තයෝසයනයිඩ් මෙයා non toxic මෙයා toxic ඒ නිසා මතක තියාගන්න. හරි සයනයිඩ් එක තයෝසයනයිඩ් බවට පරිවර්තනය කරන්න මොනවද වෙන්නේ? සෝඩියම් තයෝසල්ෆේට්. සෝඩියම් තයෝසල්ෆේට් මේකත් දෙන්නේ IV එකක්. IV නැත්නම් ඉන්ජෙක්ෂන් එකක්. ආයෙ දෙන්න පුළුවන් මොනවද? මේකත් එක්ක අපිට තව දෙන්න පුළුවන් මොනවද? amyl nitrate. amyl nitrate. තවත් දෙන්න පුළුවන් මේ ඔක්කොම ඉන්ජෙක්ෂන්. තව දෙන්න පුළුවන් sodium nitrate. sodium nitrite. හරි තවත් තියෙනවා ඉතින්. හරි මොනවද දෙන්න පුළුවන් තව දෙන්න පුළුවන් විටමින් B12. විටමින් B12 කියන්නේ හයිඩ්‍රොක්සි කොබලමින් කියන එක. කොබලමින් කියන්නේ කොබෝල්ට් අඩංගු එකක්. කොබෝල්ට් මේ සයනයිඩ් වලට එරෙහිව ක්‍රියාත්මක වෙනවා.
මතක තියාගන්න. කොබෝල්ට් පවා සයනයිඩ් වලට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඔන්න අද මම සයනයිඩ් වලට කිව්වා පෙරස් වලට කිව්වා. මතක තියාගන්න ඔය හතර. right. දැන් එහෙනම් යන් අපි අපේ GI track එකට. හරි? right. දාගන්නකො මේ ටික ඔය අතරේ අර පොඩි නෝට් එකේ පොඩි පොතක් තියාගන්න කිව්වනේ මම. ඒකේ තියාගන්න. ඒකේ ලියාගන්න. හරි? මොනවාද කියලා දුන්න දෙක? මෙන්න මේ දෙක. හරි. පේන්නේ නැහැ. දැන් හරිනේ. right. එහෙනම් ඔන්න මම ඔයාලට මොකටද යන්නේ? අපි යන්නේ peptic ulcers වලට. හරි? right. ඔයාලා දැන් පුළුවන් විටමින් B12 කියන්නේ මොකක්ද? මොකේ එකක්ද? විටමින් B12 කියන්නේ සයනොකොබලමින්. සයනොකොබලමින් ඉන්ජෙක්ෂන් එක මේක. මේක ඉන්ජෙක්ෂන්. ඒක ඇවිල්ලා සයනයිඩ් පොයිසනින් වලට දෙන්නේ. සයනයිඩ් පොයිසනින් වලට. හරි? ඔන්න මම දැන් එනවා දැන් ආයෙත් මම ඔයාලට කියන්නේ මොකද්ද? දැන් අපි යනවා peptic ulcer වලට. හරි? peptic ulcer වලට. එන්න මම ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. දැන් ඔයාලා බෝඩ් එක බලන්න ඕනහම මොකද කරන්න ඕනේ? කුඩා කොටස ලොකු කරගන්න. හරි. දැන් හැමෝටම පේනවනේ peptic ulcer කියලා නේද? අපි මේකේ මේ වෙනකොට කතා කරා ඔයාලා දැන් බෝඩ් එක බලා ගන්න මගේ මේවා එකට එන්න. බෝඩ් එකත් ඔය ගම පේනව නේද? මම මෙතනින් යාට මේක වෙනස් කරන්නේ නැහැ. ඔයාලා බෝඩ් එක බලන්න. ඔය පොඩි කොටස ඩබල් ක්ලික් කරන්න. එතකොට ඒක ලොකු වෙනවා. right. දැන් බෝඩ් එක දිහා බලන්නකෝ. හැමෝටම බෝඩ් එක පේන්න නැත්නම් කියන්න මට. හරි. මේකේ අපි ඉගෙන ගත්තා peptic ulcer ගැන කතා කරේ. නේද? ආමාශයක තුවාල. හරි. මේකෙදි අපි කතා කරා කාණ්ඩ පහ. peptic ulcer වල දෙන drugs. එකක් තමයි antacid. නේද? බෝඩ් එක පේනවද? පේනවද? නැද්ද? පේනවා. හරි. ඔය අයිනේ තියෙන පොඩි වල තියෙන මාව පේන්නේ බෝඩ් එක අන්න එක ඩබල් ක්ලික් කරන්න. ඒකට දෙපාරක් තට්ටු කරගෙන එනවා. ඔක ලොකු වෙලා පේනවා. අය ඔයාලගේ මේවා එක බලන්න නම් මේක ක්ලික් කරන්න. right. antacid. antacid ගත්තාම එකයි. අනිත් පැත්තෙන් මොකක්ද දෙන්නේ? ආය අපි කතා කරනවා mucosal protective agent. ශ්ලේෂ්මල පටල ආරක්ෂක. කාගේ හරි මයික් එකක් ඔන් වෙලා බානුජ නේද? right. ඊළඟට H2 blockers. H2 blockers. හරි? ඊට පස්සේ අපි කතා කරනවා proton pump inhibitors.
හරි තාම මොකුත් කතා කරේ නෑ ගැන හරි ඊට පස්සේ අපි කතා කරනවා ඇන්ටිබයොටික් හරි ඇන්ටිබයොටික් අද අපි යන් මේකෙන් ගිය සතියේ අපි කතා කරේ මොනවා ගැනද මොකක් ගැනද කතා කරේ කට්ටියට මතකද Mucosal protective agent. mucosal protective agent නේද mucosal protective agent right අද යන් එහෙනම් අපි මේක එදා මම කතා කරා බිස්මත් ගැන නේද කට්ටියට මතකද දන්නේ ඒකේ ඉන්ඩිකේෂන් තුනක් ඇක්ෂන් තුනක් කිව්වා කාට හරි මතක නම් පට ගාලා කියන්න බලන්න peptic ulcer, duodenum ulcer, eradication of the H. pylori. H. pylori. හරි මට කියන්න ඇක්ෂන් තුන Increase mucosal resistance mucosal resistance. with Active against H. pylori. make a protective හරි Bind with Activate ulcer based protective, make the protect cord, හරි increase mucosal resistance. ඔව් ඔයාලට ඔන්න මම පොඩි දෙයක් කියන්නම් හරි අද තිබ්බා අද මේ B farm කියන්නේ bachelor of pharmacy හරිද අපේ ගවර්න්මන්ට් එකේ ෆාමසිස්ට් වල තිබ්බ පළවෙනි එක්සෑම් එක ලින්කොලින් එකකින් කරන මැලේසියන් කැම්පස් එකක් ඒක තාම තියෙන්නේ මේ ගවර්න්මන්ට් ෆාමසිස්ට් වල විතරයි හරිද අද පේපර් එක දුන්නා හරිද දැන් පේපර් එක දුන්නාම මාත් එක කට්ටිය හිටියා මම මේක එක්සෑම් එක ඔන්ලයින් කරන්නේ හරිද ඒ ඔන්ලයින් එනකොටම මේ හොස්පිටලේ අපේ කට්ටිය දාලා තිබ්බා මේ උත්තර ටික දෙන්න කියලා හරි මට දග්ගාලා එව්වා පේපර් එක හරි මම බැලුවා ඇත්තටම මේ පේපර් එකේ මේ ගොඩක් ඇනටොමි පැත්ත තිබ්බා අද මේ ෆාමකොලොජි වල තිබ්බේ ඇනටොමි පැත්ත තිබ්බේ ඇනටොමි සෑහෙන් අහලා තිබ්බා ඒ කියන්නේ මේ GI tract එකේ ඇසිඩ් ස්ත්‍රාව වෙන විදිය හරි ඔයගේ මම ගාව පේපර් එක තියෙනවා ඒක ඇත්තටම හරි ලේසි එක්සෑම් එක හරිද ඉතින් මම ඔයාලට කියන්නේ මේ ලින්කොලින් එක අනිවාර්යෙන් මේ එක්ස්ටර්නල් කට්ටියට ඕපන් කරනවා තාම නැහැ තාම ගවර්න්මන්ට් එකේ එක බැච් එකයි ගියේ දෙවෙනි බැච් එක ළඟදී ගන්නවා මේ එක්ස්ටර්නල් ෆාමස් වලට ඊළඟ අවුරුද්ද හෝ ඊට පස්සේ මැද ඊළඟ අවුරුද්දේ මැද හෝ ඊට පස්සේ අවුරුද්දේ අනිවාර්යෙන් තියෙනවා ඉතින් ඔයාලා එක්ස්ටර්නල් එක කරගෙන ඉවරලා B farm එක කරන්න හරිද වැඩි මහන්සි වෙන දෙයක් නැහැ හැබැයි ඉතින් මුදල් නම් වියදම් වෙනවා හරිද සාමාන්‍යයෙන් අවුරුදු දෙකමාරකින් වගේ කවර් කරගන්න පුළුවන් මේ කියන්නේ ඒ තරම් ඒක දැන් ලංකාවට ගොඩ බැහැලා තියෙනවා හරිද ඒක කරගන්න ඔයාලට සෑහෙන වටින දෙයක් කරගන්න පුළුවන් වෙයි හරිද B farm කියන්නේ ඇත්තටම හොඳ මේ තත්ත්වයකට යන්න පුළුවන් මේ එකක් ඒක කරගන්න අනිවාර්යයෙන් right එහෙනම් ඔන්න අපි යන්නේ ඒකට අපි යනවා අද මොකේද proton pump inhibitors වලට කොහොම මම ඔයාලට පෙන්නන්නම් මේකේ proton pump inhibitors ගැන right ඔන්න බලන්න අපේ drug classification එකත් එක්ක හරි මම එනවාද proton pump inhibitors දැන් ඔයාලට තේරෙනවද දන්නේ මේ proton pump inhibitors කියන්නේ මොනවද හරි proton pump inhibitors කියන්නේ අපේ ඇඟේ ඇසිඩ් හදන යාන්ත්‍රණය මොනවා කරනවද ඇසිඩ් හදන යාන්ත්‍රණය අනිවාර්යයෙන්ම ඉන්හිබිට් කරනවා නිෂේධනය කරනවා හරි ඉතින් මේ නිෂේධනය කිරීම තමයි මේකෙන් කරන්නේ ඉතින් මේක නිෂේධනය කරන්න නම් අපි මොකද කරන්න ඕනේ ඒකේ ක්‍රියාකාරීත්වය දැනගෙන ඉන්න ඕනේ ඔයාලට පේනවා ඇති දැන් most effective drug in anti ulcer therapy මේක තමයි anti ulcer therapy වල effective drugs group එක දැන් චුට්ටි නෝට් එකක් දාගන්න proton pump inhibitor කියලා මාතෘකාව ලියලා චුට්ටි නෝට් එකක් අපි දාගමු උතන ඒ අතරේ ඔයාලා ප්‍රශ්නක් දාලා තියෙනවා සර් මේ purple color tube එක group එකේ තිබ්බේ ඔව් මේක නෑ මම ඔයාලට මේක දෙනවා දැම්ම දෙන්නේ නෑ හරි ඇයි මේක දුන්නාම මොකුත් ලියන්නේ නෑ ඔයාලා හරි ඒ නිසා දැම්ම දෙන්නේ නෑ දෙන්නේ මේක අන්තිමට හරි ඇයි අවශ්‍ය නෝට් එක විතරක් ඉස්සෙල්ලා ෂෝට් නෝට් එකක් විතර දාගන්න ෂෝට් නෝට් එක තියාගන්න දැන් දාගන්න ඉතින් proton pump inhibitors කියලා කියපුවාම PPI කියලා ලියාගන්න. අය ඔක දීර්ඝ කරලා ලියන්න එපා. PPI. ෂෝට් නෝට් එකක් දෙන්න ඔක දාගන්න. PPI. හරි. මේක තමයි ගොඩාක්ම effective drugs group එක. මේක ඇත්තටම pro drug එකක්. pro drug එක කියන්නේ මොකද්ද?
අපි ඇඟ ඇතුළට ගන්න කල් ඒක ඉන්ඇක්ටිව්. ඇඟේ අර අක්මාවෙන් පරිවෘත්තිය ලක් වුණාට පස්සේ තමයි ඇක්ටිව් ෆෝම් එක බවට පත් වෙන්නේ. හරි අන්න එහෙම එකට අපි කියනවා මොකක් කියලාද? ප්‍රෝඩ්‍රග්යක් කියලා. මොකද ප්‍රෝඩ්‍රග්යක් කියන්නේ? ආපහු අහගන්න. ඉන්ඇක්ටිව් ඩ්‍රග් එකක් අපේ ඇඟට ගියාට පස්සේ ඇක්ටිවේට් වෙනවා. අපි ඒකට කියනවා මොකක් කියලාද? ප්‍රෝඩ්‍රග්යක් කියලා. මොන තවත් මැසේජ් එකක් දාලා තියෙනවා. ඔව් මගේ ටියුට් ගොඩක් තියෙනවා තමයි. මේක මේ ටියුට් එක අනිත් ටියුට් මම අවශ්‍ය වෙලාවට කියන්න. දැන් මම මොකුත් ගන්න එපා. ගන්න ඕනේ ටියුට් එක මම දැන් කියලා තියෙන එක විතරයි. ඔය ෆන්ඩමෙන්ටල් එක විතරයි. වෙන මොකුත් ගන්න එපා. හරි. බලන්න ප්‍රෝඩ්‍රග්. හරි. මේක ප්‍රෝඩ්‍රග් එකක්. මේක ඇසිඩික් එන්වයරන්මන්ට් එකේදී ඇක්ටිවේට් වෙනවා. ඒ කියන්නේ ආමාශයට ගියාට පස්සේ තමයි ඇක්ටිවේට් වෙන්නේ. එතකන් ඉන්ඇක්ටිව් ඈ. රයිට්. තව සමහර ඩ්‍රග්ස් තියෙනවා නම් කාබිමසෝල් කියලා ඩ්‍රග් එකක් තියෙනවා. ඒක මෙතමිසෝල් බවට පත් වෙනවා. ඒක ප්‍රෝඩ්‍රග් එකක්. හරි. ප්‍රෙඩ්නිසෝලෝන් බවට පත් වෙනවා. ඒක ප්‍රෝඩ්‍රග් එකක්. රයිට්. මේ දැන් ඔයාලා බෝඩ් එක බලා ගන්න බෝඩ් එක පොඩ්ඩක් ක්ලික් කරන්න. ඒ අතරේ මේ පැත්තම මැසේජ් එකක් දාලා තිනවා. ඒකටත් උත්තරයක් දෙන්නකෝ. මොනවාලා තිනා පෙප්ටික් කියන එකේ තේරුම මොකද්ද? පෙප්ටික් කියන්නේ ආමාශය කියන්නේ. පෙප්ටික් කියන්නේ ආමාශයක අල්ස කියන්නේ තුවාල ආමාශයක තුවාල. හරි? රයිට්. එහෙනම් ඔන්න මම එනවා මොකේදද? ඔයාලා බෝඩ් එක තියෙන කොටස ලොකු කරගන්න ඕකේ. පෙප්ටික් අල්සර් නැත්නම් PPI වලටයි එන්නේ යන්නේ. හරිද? proton pump inhibitors. ඉස්සලා proton pump එක මතක ඇති වලට කට්ටිය. අපේ ආමාශයේ parietal cell වල. හරි? parietal cell. මේ පාර්ශ්ව දෙපැත්තේ තියෙන සෛල જાතිය cells. හරි? මේ cell එකක් ගත්තාම මම කිව්වා රසායනික ද්‍රව්‍ය තුනකට සංවේදී. මොනවද තුන? එකක් තමයි මොනවද? histamine වලට. හරි? histamine. gastrin. හරි? ඊට පස්සේ මොකද්ද? acetylcholine මේ තුනට සංවේදී. ඒ නිසා මොකද වෙන්නේ? මෙයාලා උත්තේජනය වෙච්ච ගමන් මේ මැදට පණිවිඩය ගෙනත් වෙනවා. ගෙනත් දුන්නා මොකද මේ මැද තියෙනවා ප්‍රෝටෝන් පම්ප් එක. මොකද්ද? ප්‍රෝටෝන් පම්ප් එක. හරි? දැන් හිස්ටමින් එන්නේ කොහෙන්ද? ආහාරවල ජලය. ගැස්ට්‍රින් අපේ ආමාශයේ තියෙන ඉන්ට්‍රින්සික් ෆැක්ට් එකක්. හරි? ඇසිටයිල්කොලින් කොහෙන්ද එන්නේ? අපේ වේගස් නර්ව් එක උත්තේජනය වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඇසිටයිල්කොලින් හිතු කියලා ස්‍රාව වෙන්න පටන් ගන්නවා. දැන් මෙතෙන්ට පණිවිඩය එනවා. මෙහා ATP හරි ADP බවට පරිවර්තනය කරමින් ශක්තිය වැය කරමින් මොනවද කරන්නේ? පොටෑසියම් අයනයක් ගන්නවා ආමාශයෙන්. මෙහෙන් පොටෑසියම් අයනයක් ඇතුළට ගන්නවා. අරගෙන මෙහෙන් නිදහස් කරනවා H ධන අයනයක්. ඒ වගේම ක්ලෝරයිඩ් අයනයකුත් නිදහස් කරනවා. ඉතින් මේක අපිට වැදගත් නෑ. H ධන අයනය තමයි වැදගත් වෙන්නේ. මොකක්ද වෙන්නේ? H ධන ආයනයක් ඇතුළට එළියට නිදහස් කරනවා. හරි? ඒ කියන්නේ මේවා උත්තේජන වෙච්ච ගමන් හයිඩ්‍රජන් පොටෑසියම් ATP ACE කියන එන්සයිම් එකක් තියෙනවා. ඒ එන්සයිම් එක ඇක්ටිවේට් වෙලා මොකද කරන්නේ? ශක්තිය වැය කරමින් H ධන ආයනයක් නිදහස් කරනවා. එළියට පොටෑසියම් ආයනයක් ඇතුළට කරනවා. ඒ කියන්නේ ඇසිඩ් හදනවා ආමාශයට ඇසිඩ් නිෂ්පාදනය කරන යන්ත්‍රය. අපි මොකද කරන්නේ? අපි පාවිච්චි කරනවා මොනවද? omeprazole, lansoprazole, pantoprazole, esomeprazole මේවා ඔක්කොම මොකද කරන්නේ? පාවිච්චි කරපුවා අල්ල ගන්නවා කවුද? හයිඩ්‍රජන් පොටෑසියම් ATPase. හරි? හයිඩ්‍රජන් පොටෑසියම් ATPase. අල්ලගෙන බෙල්ලෙන් අල්ලගෙන කියනවා වැඩේ නවත්තනවද නැද්ද කියලා අහනවා. හරි? දැන් මොකද කියන්නේ? බයේ ගහනවා කවුද? හයිඩ්‍රජන් පොටෑසියම් ATPase. අනේ මං වැඩේ නවත්තන්නම් කියලා මොකද කරන්නේ? පොටෑසියම් ඇතුළට ගන්නෙත් නෑ. H ධන අයන නිදහස් කරන්නෙත් නෑ. ඔන්න ඉන්නවා. දැන් මොකද වෙන්නේ? ආමාශයේ හරි මේ එන්සයිම් එක omeprazole, pantoprazole, lansoprazole, rabiprazole වගේ නවත්තපුවාම ඉන්හිබිට් කරපුවාම මොකද වෙන්නේ? ආමාශයේ ඇසිඩ් හදන්න නැතුව ඉන්නවා ටික වෙලාවක්.
ඇසිඩ් හැදෙන්නේ නැහැ. දැන් ඇසිඩ් නැහැ. ආමාශයේ ඇසිඩ් නැහැ කියන්නේ ඇසිඩ් නැහැ කියන්නේ මොකද වෙන්නේ? මේ බිත්ති තුවාල කරන්න හේතු වෙන ඇසිඩ් එක නැති වෙලා යනවා. හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් නැති වෙලා යනවා. ඒ කියන්නේ මේක බාෂ්මික වෙනවා. ඒ කියන්නේ මේ තුවාල මොන වෙනවද? හැදෙන්නේ නැතුව තියෙනවා. ඒ කියන්නේ මේ ඩ්‍රග්ස් වලින් කරන්නේ ඇත්තරම ඇසිඩ් අලුතෙන් හදන එක නවත්තනවා. අලුතෙන් ඇසිඩ් හදන එක නවත්තනවා. ඒක මතක තියාගන්න හොඳටම. අලුතෙන් ඇසිඩ් හදන එක නවත්තන ఔෂධ කාණ්ඩය තමයි proton pump inhibitors. ඉතින් මේ ඩ්‍රග්ස් වලට අදාළයි දැන් ඔයාලගේ ටියුට් එක ගන්න. ඔයාලගේ ටියුට් එක නෙමෙයි. ඔයාලගේ ඔය නෝට් එකේ බොහොම කෙටියෙන් දාගන්න මේ ක්‍රියාත්මක වෙන විදිහ. මොකද්ද? proton pump එක නැත්නම් hydrogen potassium ATPase තමයි මෙයා නිෂේධනය කරන්නේ. අපි පොඩි තරුවක් දාලා ඉතින් ලියමු මෙහෙම. it inhibit කියන්නේ නිෂේධනය කරනවා. it inhibit hydrogen potassium ATPase. ඉතින් මෙහෙම ඇසිඩ් නිෂ්පාදනය නවත්තන ගමන් මේක බාෂ්මික වෙනවා. හරි? නැත්නම් උදාසීන වෙනවා. එතකොට කාටද මේක හොඳ නැත්තේ? උදාසීන වුණොත්. හොඳ නැත්තේ අනිවාර්යයෙන්ම කාටද? ඇසිඩික් මීඩියම් එකේ ජීවත් වෙන්න දක්ෂ කාටද? H pylori. එයාට හොඳ නෑ මේක. හරි? H pylori මොනවා වෙනවද? විනාශ වෙන්නේ. ඇයි? H pylori අවශ්‍ය අනිවාර්යයෙන්ම ආම්ලික මාධ්‍යයක්. දැන් මොකද වෙන්නේ? මේ ඩ්‍රග් එක දීපු ගමන් අම්ල හැදෙන්නේ නැහැ. එයා උදාසීන වෙන්න පටන් ගන්නවා. එතකොට H pylori විනාශ වෙලා යනවා නිකම්ම. එයාට ඉන්න බෑ ඒ ආම්ලික මාධ්‍යයක් නැතුව. හරි? ඊළඟට ඇසිඩ් හැදෙන්නේ නැහැ. හරි? ආහාර එනවා නම් ජීර්ණයට ලක් කරගන්න බැරුව වෙනවා. අජීර්ණ එනවා. හරි? ඩිස්පෙප්සියා එනවා. හරි? අජීර්ණය. හරි? ඔන්න ඔයගේ ප්‍රශ්න ටිකක් මේකට එනවා. ඒක නිසා මේ ඩ්‍රග්ස් ගෲප් එකකින් සයිඩ් ඉෆෙක්ට් එන්න පුළුවන්. හරි? හැබැයි මේ ඩ්‍රග්ස් ගෲප් එක පාවිච්චි කරන අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි H pylori විනාශ කරන්න. අනිත් එක තමයි සොලින්ජ්-එලිසන් කියලා සින්ඩ්‍රෝම් එක. සොලින්ජ්-එලිසන් සින්ඩ්‍රෝම් කියලා අධික විදිහට මොනවා හදනවද? අම්ල හදන ලෙඩක්. ආමාශයක ආම්ලික විෂය වැඩි කරනවා. සොලින්ජ්-එලිසන් සින්ඩ්‍රෝම්. හරි? ඒක නිසා අන්න ඒ වගේ ලෙඩකට මේක හොඳයි. හරි? අනිත් එක තමයි සමහර අවස්ථාවලදී මොනවා වෙනවද? ආමාශික තුවාල ඇති කරන සමහර ඖෂධ ඩික්ලොපිනැක්, බ්‍රූෆන් හරි ඔය වගේ ඖෂධ ගත්තාම මොකද වෙන්නේ? ආමාශය තුවාල ඇති වෙනවා. ඒක වළක්වන්නත් මේවත් එක්ක එකට ගන්න. ඔමෙප්‍රසෝල් වගේ එකක් ඩික්ලොපිනැක් පෙත්තක් එකක් බොන්නේ ඒකයි. හරි? රයිට්. ඉතින් ගැටලුව තියෙන්නේ මේ කාණ්ඩේ ඉන්ඩිකේෂන් මොනවද? කන්ට්‍රා ඉන්ඩිකේෂන් මොනවද? සයිඩ් ඉෆෙක්ට් කියන්නේ මොනවද කියලා මතක තියෙන්න ඕනේ. හරි. ඇක්ෂන් එක අපි දැනටමත් දන්නවා. මොකක්ද ඇක්ෂන් එක? ඇක්ෂන් එක තමයි මොකද්ද? it inhibit මොකද්ද? hydrogen potassium ATPase. right? ඊට අමතරව තව දෙයක් කරනවා මෙයා. ආමාශයේ තියෙනවා කාබොනික් ඇසිඩ් ඇන්හයිඩ්‍රේස් කියලා එන්සයිම් එකක්. කාබොනික් ඇසිඩ් කියන්නේ මොනවද? H2CO3 අහලා ඇති නේද? කාබොනික් ඇසිඩ් කාබන් ඩයොක්සයිඩ් ජලය එකතු වෙලා හැදෙන එකක්. කාබොනික් ඇසිඩ්. හරි? කාබොනික් ඇසිඩ් ඇන්හයිඩ්‍රේස්. හරි? මේ ඩ්‍රග් ගෲප් එකෙන් තව වැඩක් කරනවා. මොකද්ද? ગેස්ට්‍රික් මියුකෝසල්. හරි? අපේ ශ්ලේෂ්මල පටලවල තියෙන කාබොනික් ඇන්හයිඩ්‍රේස් මොනවා කරනවද? ඉන්හිබිට් කරනවා. නිෂේධනය කරලා දානවා. ඉතින් මේකත් වැදගත් වෙනවා මියුකස් ලේයර් එක ආරක්ෂා කරන්න. ඒ නිසා මේකේ ඊළඟ ඇක්ෂන් එක විදිහට inhibit gastric mucosal carbonic anhydrase කියලා බලගේ ෂෝට් නෝට් එකේ දාගන්න. හරිනේ? ෂෝට් නෝට් එකේ දාගන්න inhibit gastric carbonic acid anhydrase. හරිනේ? right. මේ දෙක විතරක් දැනට මතක තියාගන්න. අපි ඊළඟට යන් එහෙනම් මොකේද? අපි ඊළඟට යන් මේකේ ඉන්ඩිකේෂන්. හරි? ඉන්ඩිකේෂන් ලබා දෙන අවස්ථා. හරි කාටද දැන් කියන්න පුළුවන් ඉන්ඩිකේෂන් එකක්? දැන් මම කිව්ව ඔච්චරලා. right. මෙන්න omeprazole ulcers.
Eradication of H. pylori. H. pylori eradicate කරන්න විනාශ කරන්න. ආය Solling-Gillison syndrome. Solling-Gillison syndrome. අපේ gastric content එක උඩට එනවා. අහලා තියෙනවද ඒක? gastric content එක උඩට එනවා. අපි ඒකට කියනවා මොකද GORD කියලා. GORD. හරි? GORD. මොකද්ද GORD කියන්නේ? gastroesophageal reflux. gastric content එක අන්න ස්රෝතය දිගේ උඩට එනවා. එතකොට මොකද වෙන්නේ? ආමාශයක විෂය ආම්ලිකයි අන්න ස්රෝතයේ අභ්‍යන්තර ආස්තනයේ පිච්චෙන්න පටන් ගන්නවා. අම්ල හැමුවේ පිච්චෙනවා. හරි? අපි ඔකට කියනවා GORD කියලා. අන්න ප්‍රශ්න නැහැ නේ. right. GORD කියලා කියනවා. හරි? එහෙම නැත්නම් අපි ඔකට GERD කියලා කියනවා. ඉතින් මේ උඩට එන ආම්ලික විෂය අපිට පුළුවන් නම් ඇසිඩ් නැති තත්ත්වයටපත් කරන්න අන්න ඒක ගොඩක් වටිනවා. අපි කියන එකට මොකක් කියලාද? gastroesophageal reflux disease. අන්නේ disease එකේදී gastric content එක උඩට එනවා. ඒක වළක්වන්න අපිට පුළුවන්. මෙහෙම කළා උඩට ආවත් ප්‍රශ්නයක් නෑ. ආම්ලික නොවන දෙයක්. ඒකෙන්ද මේ ඩ්‍රග් එක දීපුවා ආම්ල හැදෙන්නේ නෑ. උඩට එන්නේ ආම්ලික නොවන දෙයක්. පිච්චෙන්නේ නෑ. ඒකෙන්ද gastroesophageal reflux disease එක තියෙන කට්ටියට මේක හොඳයි. reflux කියන්නේ එළියට එනවා. හරි gastroesophageal ආමාශය esophagus එක දිගේ එළියට එන්න පටන් ගන්නවා. ඔකට කියනවා අපි gastroesophageal reflux disease. පළවෙනි ඉන්ඩිකේෂන් එක දාගන්න. ලියන්න එපා ලොකු ඒවා. GORD එහෙම නැත්නම් GERD. GORD කියන්නේ බ්‍රිටිෂ් කට්ටිය. esophagus වලට ඕනේ දාන්නේ මුලට. කවුද ඉංග්‍රීසි කට්ටිය? ඇමරිකන් කවුරුද දාන්නේ? esophagus කියන්නේ E දාන්නේ මුලට. ඒකින්ද GERD කියලා කියන ඇමරිකන් කට්ටිය, GORD කියනවා බ්‍රිටිෂ් කට්ටිය. ඔයාලා කැමති එකක් දාගන්න. ඉන්ඩිකේෂන් යටතේ නැත්නම් තෙරපියුටික් යූස් යටතේ ලබා දෙන අවස්ථාවකදී පළවෙනි දාන්න GORD හරි GERD හරි දාගන්න. හරි? ෂෝට් නෝට් එක මේ. මම මේ ටියුට් එක දෙනවා ලියන්න එපා. හරි. දෙවෙනි එක. පෙප්ටික් අල්සර්. අපි ඔක ලියනවා නේද? ආමාශය තුවාල වෙන්නත් පුළුවන්. අපේ ඩුවඩනම් එකේ ග්‍රහණිය කුඩාන්ත්‍රයේ පළමු කොටස ග්‍රහණිය ඩුවඩනම් ජිජිනම් ඉලියම්. ඕකේ ඩුවඩනම් එකේ තියෙන ඩුවඩනල් අල්සර්ස්. හරි? ඊට පස්සේ ආමාශයක තුවාල තියෙනවා රුධිර වහණය වෙන තුවාල තියෙනවා නම් හරි අපි ඒකට මේක හොඳයි බ්ලීඩින් පෙප්ටික් අල්සර් රුධිර වහණය වෙන තුවාල බ්ලීඩින් පෙප්ටික් අල්සර්ස් හරි නේද බ්ලීඩින් පෙප්ටික් අල්සර්ස් ඊට පස්සේ Solling-Gillison syndrome Solling-Gillison කියන්නේ මොකද්ද small tumor in the gastric mucosa අපේ ආමාශයේ මොනවා වෙනවද කුඩා ටියුමර් එකක් ගෙඩියක් තියෙනවා නම් ඒකට කියනවා අපි මොකක්ද කියලා Solling-Gillison. ඒකෙන්ද ඇසිඩ් ස්‍රාවය වැඩි වෙනවා. හරි ඇසිඩ් ස්‍රාවය එන්න වැඩි වෙනවා. right. හරි. තව ටික වෙලාවයි අපි කරන්නේ. අපි මේ ටිකක් කරලාම යමු ඈ. ඊට පස්සේ මොකද්ද? prevention of අපි ඒව ඕනේ මොනවද? NSAID කියන්නේ මොනවද? non steroidal anti inflammatory drugs. NSA ඒ කියන්නේ ඔය බ්‍රූෆන් ඩික්ලොපිනක් ඒ වගේ ඖෂධ හරි ඒ වගේ ඖෂධ හරිද රයිට් අප්පරයක් දෙන්න එළවලු දෙන්න තෙන්රුනේ යතුරු මොනවද දැන් ඉනවා කිව්වද මම හතට එනවා හරි එහෙනම් ඔන්න NSAID කියන්නේ මොකද්ද? අපි ගන්න ස්ටීරොයිඩ් නොවන ප්‍රතිප්‍රදාහක ඖෂධ. ඒ කියන්නේ ඩික්ලොපිනක්, බ්‍රූෆන් වගේ ඒවා තමයි අපි ඒවට එනවා ગેස්ට්‍රයිටිස්. අන්න ඒක වළක්වන්නත් මේ ඖෂධ පාවිච්චි කරනවා. ඒ නිසා අපි දෙවෙනි එක දාගමු මොකද්ද? මේ විදිහට. NSAID කෙටිම ලියන්නේ NSAID කියලා මේ විදිහට. NSAID associated gastritis. ඊට වඩා ලියන්න එපා. NSAID associated gastritis.
ඊට පස්සේ දාගන්න ඊළඟ එක. මොකද්ද? ඊළඟ දාගන්න H pylori infection. H pylori infection. H pylori ආසාදන නාමත් අපිට මේක දෙන්න පුළුවන්. හරි? H pylori ආසාදන නාමත් දෙන්න පුළුවන්. දෙවෙනි එක. දෙවෙනි එක දාන්න aspiration pneumonia. හරි ඊළඟ එක aspiration pneumonia. ඒ කිව්වේ මොකද්ද? යම්කිසි ඩ්‍රග් එකක් හෝ යම්කිසි දෙයක් අපේ පෙනහළු වලට ආපහු යනවා නම් gastric content එක පෙනහළට ගියොත් එහෙනම් පිච්චෙනවා නේද? pneumonia condition එකක් එනවා. හරි අපි කියනවා බඩට ගියපු දෙයක් ආපහු පෙනහළු තුලට ගියොත් එහෙම ඒකට කියනවා අපි pneumonia එකක් කියලා. හරි ඉතින් ඒ වෙලාවේ pneumonia හැදෙන්න පුළුවන්. ඒ නිසා මොකද්ද අපි මේකට දාන්න ඕනේ? aspiration pneumonia. ආමාශයික content එක අපේ පෙනහළු තුලට ගමන් කරනකොට අපි කියන එකට aspiration pneumonia කියලා. හරි aspiration pneumonia. right ඊළඟ එක. හරි indication ටික හරි. අපි යන් එනනම් ටක් ගාලා side effect වලට. අතුරු ආබාධ. හරි අතුරු ආබාධ. right සාමාන්‍යයෙන් වැඩි දෙනෙක් එන එකක් තමයි nausea, ඔක්කාරය. nausea. හරි ඊට පස්සේ nausea. ඊට පස්සේ මල පහ ටිකක් මෘදුවට පිට වෙන්නේ loose stool. loose stool. ඒක ලියන්න අවශ්‍ය නැහැ. අපි අවශ්‍යම එක විතරක් ලියමු. ගොඩාක් දෙනෙට එන එකක් තමයි headache. headache. දාගන්න ඔළුවේ කැක්කුම. කිසේ කැක්කුම. headache. ඊට පස්සේ දාගන්න අපිට එන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි මේකට සමහර අයට පාචන වෙනවා සමහර අයට මල බද්ධ වෙනවා. කෙනාගෙන් කෙනාට වෙනස්. බලන්න එක constipation මලබද්ධය අනිත් එක තමයි මොකද්ද ඊළඟ එක තමයි loose stool පාචනය. හරි right ඊළඟට එනවා තව සමහර අයට මේ විදිහට මොනවාද මස් පිඩු වේදනාව වෙනවා. හරි හන්දි වේදනාව වෙනවා. joint pain and muscle pain. joint pain and muscle pain. හරි මොකද්ද dizziness කියන්නේ? dizziness. මොකද්ද dizziness කියන්නේ? කරකැවෙනවා. හරි නිකන් දැන් එලෝ මෙලෝ නෑ කරකැවිල්ලක් වෙනවා dizziness. හරි සමහර මේ ඔක්කොම ඉන්නේ හැමෝටම ඉන්නේ dizziness. හරි dizzy. හරි dizziness. rashes ඊළඟ එක කළු දානවා. rashes සමහර අය සංවේදී අය කළු දානවා. හරි rashes. right ඊළඟට යනවා මොකද්ද කලාතුරකින් එනේවා රයාලි එනේවා. හරි ඇත්තටම මේ ඩ්‍රග්ස් ගත්තාම මේ හැම එකම අපිට එනවද නෑ. සමහර අයට මල පහ පිට වෙන්නේ නෑ මල බද්ධ වෙනවා. සමහර අයට ඩයරියා එනවා. සමහර අයට ඔළුවේ කැක්කුම එනවා. සමහර අයට බඩේ කැක්කුම එනවා. හරි සමහර අයට ඔක්කාරය වගේ එනවා. සමහර අයට මස් පිඩු වේදනාව වෙනවා. සමහර අයට joint pain එනවා. සමහර අයට කරකැවිලි එනවා. සමහර අයට rashes එනවා. පළු දානවා. ඉතින් ඕක තමයි සරලම කතාව මොකද්ද මේ ඔක්කොම එකවර එන්නේ නැහැ කාටවත්. හරි කලාතුරකින් එනවා ගයනකොමැස්ටියා. මොකද්ද ගයනකොමැස්ටියා කියන්නේ? මේල් බ්‍රෙස්ට් එකෙන් කිරි ස්‍රාවය වෙනවා. මොකද්ද මේල් බ්‍රෙස්ට් එකෙන් පිරිමි කට්ටියගේ බ්‍රෙස්ට් එකෙන් කිරි ස්‍රාව වෙනවා. ඉතින් හොඳට මතක තියාගන්න ගයනකොමැස්ටියා කියන්නේ ඔයාලා අහලා තියෙනව නේද? පෙර දෙන්නුන්ට හැදෙනවා බුරුළු පෙදාය මැස්ටයිටිස්. මැස්ටයිටිස් කියලා රෝගයක් තියෙනව නේද? අන්න ඒක හැදෙනවා බුරුළු පෙදාය. හරි ඒ වගේ පිරිමි කට්ටිය දැන් ග්‍රීක් වලින් මැස්ටියා කියන්නේ බ්‍රෙස්ට් එක. හරි පිරිමි කට්ටියගේ බ්‍රෙස්ට් එකේ කිරි ස්‍රාව වෙන්න පටන් ගන්නවා. ගයනකොමැස්ටියා. සමහර අයට මොකද වෙන්නේ? පිරිමි කට්ටිය තමයි මේ ලෙඩේ ඉන්නේ. ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන්. හරි පීනිස් එක හරි ශිෂ්ණය ප්‍රාණවත් වෙන්නේ නැති ප්‍රශ්නයක් එනවා මේකට. ඇයි එතන තියෙන රුධිර සැපයම අඩු වෙනවා. අඩු වෙමින් හින්දා ඒ වැඩේ වෙන්නේ නැහැ. හරි ඒකට කියන අපි ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන්. හරි ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන්. right තව සමහර අයට ඉන්නවා මොකද්ද? ලියුකෝපීනියා. පීනියා කියන වචනේ ඔයාලා කර කෙටි වචන ලියන තැන ලියාගන්න පීනියා. පීනියා. පීනියා කියන්නේ මොකද්ද? රිඩක්ෂන් අඩු වෙනවා. අඩු වෙනවා.
reduction අඩු වෙනවා. හරි. අපි ලියුකෝසයිට් සුදු රුධිරවල අඩු වෙනවා නම් ලියුකෝසයිටෝපීනියා. හරි. ඊට පස්සේ රතු රුධිරවල අඩු වෙනවා නම් එරිත්‍රොසයිටෝපීනියා. එරිත්‍රොසයිටෝපීනියා. හරි. මට කියන්නකො පට්ටික අඩු වෙනවා නම් වචනයක් ඕක දාලා. පට්ටික වලට කියනවා thrombocytopenia. thrombocytopenia. අඩු වෙනවා නම් අපි කියනවා පීනියා කියලා. thrombocytopenia. ඒ කියන්නේ ලියුකෝසයිටෝපීනියා කියන්නේ මොනවද? ශ්වේතාණු අඩු වෙන එක. හරි? සුදු රුධිරාණු අඩු වෙනවා. right? ඉතින් මේවා කලාතුරකින් එන ඒවා. සමහර අයට ඔස්ටියෝපොරෝසිස් එනවා. අස්තිවල මොනවද එන්නේ? බෝන් මිනරල් loss වෙනවා. බෝන් මිනරල් කියනවා අස්තිවල තියෙන මිනරල්ස්. හරි ලවණ loss වෙනවා. khනිජ ලවණ. විශේෂයෙන් කැල්සියම් අඩු වෙනවා. එහෙම කට්ටියගේ අස්ති සවිවරතාවය වැඩි වෙනවා. අස්තිය මොකක් හරි වැඩිච ගමන් කුටස් දාලා කඩලා යනවා. නේද? මොකද එන්නේ? කඩලා යනවා. හරි ඔස්ටියෝපොරෝසිස් එනවා. හරි. ඉතින් මේ ඩ්‍රග් එකකට රෙයාලි ඉන්න පුළුවන් මොනවාද? මේ වගේ ඔස්ටියෝපොරෝසිස් එනවා. හරි. ඊට පස්සේ හයිපර්ගැස්ට්‍රීනීමියා ලේවල ගැස්ට්‍රීන් ලෙවල් එක වැඩි වෙනවා. හරි. නීමියා ඊමියා කියලා කියන්නේ ලේවල. මේකත් දාගන්න අර චූටි නෝට් එකේ ඊමියා. ඊමියා කිව්වොත් එහෙම ලේවල කියන එකයි අදහස. හරි. පඩ කියන්නකො ලේවල වැඩි වෙනවා සීනි. හරි ලේවල සීනි තියෙනවා. ග්ලයිසීමියා. හරි. ග්ලයිසීමියා. හරි. එතකොට ලේවල තියෙනවා පොටෑසියම්. පොටෑසියම් වලට කියන්නේ මොනවද? කැලීම්. කැලීමියා කියන්නේ ලේවල පොටෑසියම් තියෙනවා. හරි. හයිපර් කියන්නේ වැඩි වෙනවා. හයිපෝ කියන්නේ අඩු වෙනවා. හරි. හයිපර්ග්ලයිසීමියා කිව්වොත් ලේවල සුගර් වැඩි වෙනවා. හරි. හයිපර්ග්ලයිසීමියා. ලේවල සුගර් අඩු වෙනකොට මොකක්ද කියන්නේ නේද? hypoglycemia. සුගර් අඩු වෙනකොට හයිපෝග්ලයිසීමියා. හරි. ලේවල පොටෑසියම් වැඩි වෙනවා. Hyperkalemia. පොටෑසියම් අඩු වෙනවා. Hypokalemia. ලේවල පොටෑසියම් ලේවල ක්ලෝරයිඩ් වැඩි වෙනවා. hyperchloride. ලේවල ක්ලෝරයිඩ් අඩු වෙනවා. hypochloride. ලේවල අඩු වෙනවා මොනවාද? අපි හිතමු දාමුකෝ යූරික් ඇසිඩ්. දැන් කැල්සියම්. හරි. කැල්සියම් වැඩි වෙනවා ලේවල. hypercalcemia. ලේවල කැල්සියම් අඩු වෙනවා. hypocalcemia. ඒ වගේ මේකෙත් තියෙන වචනයක් ගැස්ට්‍රීන් ලෙවල් එක වැඩි වෙනවා. hypergastrinemia. ඕවා කොහොම මතක තියාගන්න එපා. හරිද? අපි ඉතින් මෙහෙම කරමු. හරි? Mia means in blood. ලේවල කියන එකයි ඒකේ තියෙන්නේ. Mia කියන්නේ ලේවල. right. අපි අදට මතක තියාගමු මෙහෙම. අපි proton pump inhibitors කරා. ඒකේ අවසානම ටික දැනන් යන්න නැතුව වැඩක් නැහැ. හරි? මොකද්ද? ඖෂධ අන්තර්ක්‍රියා. මොනවාද ඖෂධ අන්තර්ක්‍රියා? ඖෂධ දෙකක් එකට ගත්තාම මොනවා වෙනවද? ප්‍රතික්‍රියා කරනවා. හරි? ඒකම වුණාම එක්කෝ ඒ ඖෂධය මොනවා වෙනවද? පරිවෘත්තීය වේගය වැඩි වෙනවා. එක්කෝ ඒ ඖෂධයේ පරිවෘත්තීය වේගය අඩු වෙනවා. පරිවෘත්තීය වේගය වැඩි වුණොත් මොකද වෙන්නේ? මේ ඩ්‍රග් එක අපේ ඇඟෙන් ඉවත් වෙලා යන ඉක්මනට ඒකේ ඇක්ෂන් එක අඩු වෙලා යනවා. පරිවෘත්තීය වේගය අඩු වුණොත් ඒ ඩ්‍රග් එක අපේ ඇඟේ ලේසියකට ඉවත් වෙන්නේ නැහැ. ඇඟ ඇතුලේ තියෙනවා. මොකද වෙන්නේ? ඇක්ෂන් එක වැඩි වෙනවා. හරි? ඉෆෙක්ට් එක වැඩි වෙනවා. ඒ නිසා ඔමෙප්‍රසෝල් වලටත් එහෙම දේවල් තියෙනවා. දැන් ඔයාලා අපි දැකලා තියෙනවනේ සමහර ඒවා. හරි? මෙහෙම දේවල් ඔයාලා අහලා ඇති. දැන් අපි හිතමු අපිත් එක්ක තරහ මිනිස්සෙක් ඉන්නවා. හරි? අපි මේ මිනිස්සයා යන තැන් වලට යන්නේ නැහැ. ගියොත් අපි එනවා. හරිද? ඉන්නේ නැහැ. අපි හිටියොත් ඒ මිනිස්සයා ඉන්නේ නැහැ. ඒක දෙපැත්තටම බලපානවා. මේ ඔමිප්‍රසෝල් දෙපැත්තටම බලපානවා. මොකද කරන්නේ? Omeprazole inhibit the metabolism of warfarin. Warfarin වල ක්‍රියාව මොකද වෙන්නේ? පරිවෘත්තීය වේගය අඩු කරනවා. දැන් මොකද වෙන්නේ? warfarin level එක ඇඟේ තියෙන
level එක වැඩි වෙනවා. ඇයි ඕපරින් බිඳ වටන්නේ? බිඳ වැටෙන්නේ නැහැ දැන්. ඔමිප්‍රසෝල් තමයි වැඩි කරන්නේ. හරි? බිඳ වැටෙන්නේ නැහැ. ඒකද ඕපරින් වල level එක වැඩි වෙනවා level එක තියෙන. effect එක වැඩි වෙනවා. phenytoin, diazepam, cyclosporin මේවා මොකද කරන්නේ? නිෂේධනය කරලා දානවා. නිෂේධනය කරොත් වෙන වැඩේ තමයි මොකද්ද? අනිවාර්යයෙන්ම අන්ඩ්‍රග් එකේ level එක වැඩි වෙනවා. හරි? right. එහෙනම් ඔමිප්‍රසෝල් ගැන මතක තියාගන්න තරුවක් දාලා මොකද කරන්නේ? මෙන්න මේ drugs හතරේ. warfarin, phenytoin, diazepam. තාම ඔයාලා මේවා මොනවද දෙන්නේ කියලා දන්නේ නැහැ. ඒකින්ද නිකන් දාගන්න warfarin, phenytoin, diazepam, cyclosporin metabolism එක පරිවෘත්තිය නිෂේධනය කරනවා. මොනවා මගින්ද? ඔමිප්‍රසෝල් මගින්. ඒකින්ද ඒ වගේ ඉෆෙක්ට් එක වැඩි වෙනවා. ඒ වගේ සාන්ද්‍රණය අපේ ඇඟ ඇතුලේ වැඩි වෙනවා. ඉෆෙක්ට් එක වැඩි වෙනවා. හරි? right. ගොඩාක් PPI එක මේකේ තරම් ලොකු ගැටලුවක් නෑ. මෙන්න මේ කාරණා තුන විතරක් සරලව මතක තියාගන්න. හරි? සරලව මතක තියාගන්න. right. එහෙනම් ඔන්න ඔය ටික මතක තියාගන්න. warfarin, phenytoin, diazepam. හරි? මේවා පරිවෘත්ති අඩු කරනවා. right. මේ තමයි ඉතින් dosage form. මේ තමයි dosage form බලන්න. omeprazole 20 mg, හරි, lansoprazole 30 mg, pantoprazole 40 mg, rabiprazole 20 ඔහොම කියලා තියෙනවා. හරි? ඔයාලට මම මේවා මෙහෙම තිබ්බට මතක හිටින්නේ නැහනේ. මම අර එදා ඔයාලගේ group එකට දැම්මා වගේ මේ ගැනත් එකක් දාන්නම් ඔයාලට. ඇත්තටම market එකේ තියෙන brand name මේකේ තියෙනවා. හරිද? ඒවා ටික මම දාන්නම්. ගිය සතියේ මම කියන්නේ ඊයේ පෙරේද දැම්මේ මට මතක විදිහට. ඔයාලට assignment එකක් දාන්න තියලා මේ කරපු එක ඒවා බලන්න. හරිනේ? right. එහෙනම් අද අපි මෙහෙම කරමු. හරිද? සර් කලින් ස්ලයිඩ් එක පෙන්නන්නකෝ අර මේ ඉන්හිබිට් කරන warfarin එහෙම තියෙන්නේ. ඔමිනොමි. හරිනේ? right. එහෙනම් අපි අද මෙහෙම කරමු. මතක තියාගන්න අද ටිකක් මේ මට අවුල තියෙන්නේ මේ දෙකකින් කරද්දී ටිකක් අමාරුයි. දෙකම ස්ලයිඩ් හදා දෙන්න ඉබේ. ඒකෙන් මම ඊළඟ දවසේ මෙහෙම කරන්නම්. ඔයාලා මේ ගොඩාක් දෙනෙක් අනිත් එකේ ගොඩාක් දෙනෙක් නැහැ. ඒකෙන්ද එක ලින්ක් එකකින් විතරක් අපි සම්බන්ධ වෙමු. හරි? පුළුවන් තරම් උත්සාහ කරන්න මම කියන ලින්ක් එකකින් එකතු වෙන්න. මම ඒ ලින්ක් එක විතරක් දාන්නම්. එතකොට ලේසියි. ලබන සතියේදී මම ඒක 300කට හදන්නම්. කොහොම හරි ඒක ගැටලුවක් නැහැ. අපි මේ විදිහට යන්න. හරි. අදට මතක තියාගන්න මෙන්න මේ දේවල් ටික. අද අපි කතා කරා මොනවාද? අද අපි කතා කරා peptic ulcers ගැන කතා කරා. හරි? ඊට පස්සේ fundamental ගැන කතා කරා. right. ඊට පස්සේ අපි කතා කරා antidote ගැන. right. fundamental වල අපි කතා කරා bioavailability. මොකද්ද bioavailability කියන්නේ? fraction of administered drug that gain access to the systemic circulation in a chemically unchanged form. හරි. contraindication දෙන්න. අද වැඩක් දෙන්නම් මම ඔයාලට contraindication. ඔයාලගේ ඉන්ටර්නෙට් එකේ හරි කමන්නේ සර්ච් කරන්න. අපි බලමු කාටද හොයාගන්න පුළුවන් කියලා. හරි? right. ඊට පස්සේ මම කිව්වා මොනවාද bioavailability වලට බලපාන සාධක කාට හරි මතක නම් කියන්න බලන්න. bioavailability හතක් කිව්වම කියන්න බලන්න. surface, area, blood supply, ඊට පස්සේ time. එච්චරද? Hepatic metabolism. Availability of drug. First class hepatic metabolism. First class hepatic metabolism. Chemical instability. nature of drug formulation. හරි. අන්නේ හත මතක තියාගන්න අනිවාර්යයි. හරිද? ඊට පස්සේ මම කිව්වා right ඔය තියෙන්නේ. ඊට පස්සේ මම කිව්වා ඔයාලට එතනින් එහාට ගිහිල්ලා ඒක මනින විදිය. හරි bioavailability සමානයි area under the curve other root divided by area under the curve IV root එක into 100% කියලා මම කිව්වා. ඊට පස්සේ අපි කතා කරා ඊළඟට අපි ආවා
IV route එක 100% bioavailability තියෙනවා අනිත් ඒවා partial කියලා කිව්වා. හරි ඒක රඳා පවතින කාරණා මත disease condition. හරි nausea, vomiting, diarrhea වගේ දේවල් මත බලපානවා. හරි ඊට පස්සේ අපි ගියා අපේ proton pump inhibitors වලට. ඒකේ කතා කරා මොනවද? action එක කතා කරා it inhibit sodium potassium ATPase. හරි ඊට පස්සේ අපි කිව්වා sorry hydrogen potassium ATPase. ඊට පස්සේ අපි කිව්වා ඒකේ indication, side effect, ඊට පස්සේ drug interaction. හරි ඔන්න ඔය ටික අපි කිව්වා ඔය ටික දැනට සරලව මතක තියාගන්න. ඒ ඇති ඊට වඩා ඕනේ නෑ. අපි contra indication මන් දුන්නේ මම කිව්වේ දැන් contra indication හොයන්න කියලා. හරි ලබන සතියේදී ඒක හොයලා දාන්න group එක නෑ ලබන සතියේ වෙනකල් ඉඳපා. අද දවසේම හොයලා දාන්න group එකට ඔයාලා contra indication එක හොයලා දාන්න. හරි මම group එක open කරනවා තව විනාඩි 30කින් ඔයාලට ඒක දාන්න පුළුවන්. හරි contra indication of PPI ඔයාලා දාන්න ඕනේ. right ඊළඟ කතාව අද ඇන්ටිඩෝට් දෙකක් කිව්වා. එකක් තමයි සයනයිඩ් වලට අනිත් එක තමයි මොකද්ද? සයනයිඩ් වගේම අයන් වලට කිව්වා. ඕරල් අයන් එකට අපි කිව්වා අයන් වලට ඕරලි දෙන එක D පෙරාසිරොක්ස් IV එක ඩෙස් ෆෙරිऑක්සැමීන්. අපි සයනයිඩ් වලට කිව්වා තුනක් එමයිල් නයිට්‍රේට් සෝඩියම් thiosulfate nitrite amyl nitrate, sodium nitrate, vitamin B12. right vitamin B12 හරි ඊට පස්සේ මම කිව්වා මේක කොහොමද අපි මෙඩිසිනලි මේක පොයිසන් වෙන්නේ කොහොමද කියලා කිව්වා ඒ තමයි මොකද්ද hypertension වලට පාවිච්චි කරනවා sodium nitroprusside කියන ඩ්‍රග් එක ඒක කෙටි T half එකක් තියෙන්නේ T half එක අඩු වෙන වේගයෙන් පරිවෘත්තියට ලක් වෙනවා cyanide අයන හැදෙනවා වැඩි cyanide අයන හැදෙනවා වැඩි වෙනකොට මොකද වෙන්නේ cyanide toxic වෙනවා ඒක වළක්වන්න තමයි අපි මේකත් පාවිච්චි කරන්නේ හරි එහෙනම් අදට ඔය කියපු කාරණා ටික මම බොහෝ සරලව කිව්වා MCQ වල audio ටික මම දානවා 9න් පස්සේ දාන්නම් මොකද 9 වෙනකල් මට ක්ලාස් එකක් තියෙනවා ඒකින්ද ඊට පස්සේ තමයි දාන්නේ හරි right අදට එහෙනම් අපි මෙතනින් නවතිමු ඊළඟ දවසේ ආපහු කතා කරමු ඉතින් ටික හරි එහෙනම් හැමෝටම සුබ සතියක් වේවා ආයුබෝවන් MCQ ටික දානවා මම